අද අපි ගිය සතියේ කරපු විදේශ විනිමය වෙළඳපොලේ ටියුට් එකේ ඉතුරු කොටස අපි කරනවා. මුලින්ම මට මතකයි අපි ඉවර කරේ ඉදිරි විනිමය අනුපාතික කියන ගණනය කිරීම කියන තැන තමයි අපි නැවතුනේ ගිය සතියේ. දැන් මේක කරා ඉදිරි විනිමය විදේශ විනිමය අනුපාතික. දැන් මේකේ අපි කලින් දවසෙත් කරා අධිමිල සහිත සහ වට්ටම් සහිත කියන එක. දැන් අපි ආයෙ මේක බලමු. දැන් ඉදිරි විදේශ විනිමය අනුපාතික අපි කියන්නේ මොකද්ද? ඉදිරි විදේශ විනිමය අනුපාතික කියන්නේ දැන් අපිට වෙළඳපොලේ අද විනිමය අනුපාතිකයක් තියෙනවනේ. ඒතර ඒ විනිමය අනුපාතිකය අද හැටියට යම්කිසි මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු කරගන්න පුළුවන් අගය තමයි මේ විනිමය අනුපාතිකය කියලා කියන්නේ නේ. ඒතර ඒක දැන් අපිට අවශ්‍ය නම් මාස 3කට පස්සේ මේ විනිමය අනුපාතිකය මොකක්ද කියලා දැනගන්න ඒක තමයි ඉදිරි විනිමය අනුපාතික ගණනය කිරීම තුළින් අපි කරන්නේ. එහෙම නැත්නම් ඉදිරි විදේශ විනිමය අනුපාතික ඉගෙන ගැනීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තේරුම් ගන්න. ඒ කියන්නේ ඉදිරියේදී ඇතිවන විනිමය අනුපාතික. දැන් අපි හිතමු LKR ඇමරිකන් ඩොලර් LKR කියලා හිතන්නකෝ. ඇමරිකන් ඩොලර් රුපියල්. එතකොට මේ විනිමය අනුපාතිකය අපි හිතමු අද 185යි කියලා. ඒතර කෙනෙකුට දැනගන්න ඕන නම් තව මාස 3කින් රුපියලේ වටිනාකම එහෙම නැත්නම් ඩොලරේ ඇමරිකන් ඩොලරේ වටිනාකම හෝ රුපියලේ වටිනාකම කෙනෙකුට දැනගන්න අවශ්‍ය නම් ඔහුට දැනගන්න පුළුවන් මේ ඉදිරි විනිමය අනුපාතික තුලින්. හැබැයි දැන් මෙන්න මෙහෙම දෙයක් මෙතන අපි මුලින්ම තේරුම් ගන්න ඕන. දැන් මේ ඉදිරි විදේශ විනිමය අනුපාතික අපි මාස 3ක් ඉදිරියේදී ඇති වෙන ඇමරිකන් ඩොලර් රුපියල් අනුපාතිකය දෙනවා. නමුත් අපි මේ දෙන අනුපාතිකය ඒ මාස 3ක් ගියාම ඒ අනුපාතිකයම විය යුතු නැහැ. ඇයි එහෙම විය යුතු නැත්තේ? අපි දැන් කරන්නේ ගණනය කිරීමක් තුලින් තමයි මේ විනිමය අනුපාතිකය වෙළඳපොළට ලබා දෙන්නේ. නමුත් මාස 3ක් ගියාම වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුලින් ඒ කියන්නේ රුපියලට සහ ඇමරිකන් ඩොලරයට තියෙන ඉල්ලුම හා සැපයුම රුපියලේ සහ ඇමරිකන් ඩොලරයේ ඉල්ලුම හා සැපයුම සහ වෙනත් සාධක ඇමරිකන් ඩොලරයට අදාළ වන සහ රුපියලට අදාළ වන වෙනත් සාධක පදනම් කරගෙන වෙළඳපොළ ඇතිවන්නා වූ ඉල්ලුම හා සැපයුම තුළින් ලැබෙන විනිමය අනුපාතිකයක් තියෙනවා අපිට මාස 3කට කලින් මාස 3කට පස්සේ. නමුත් දැන් අපි මාස 3කට කලින් අද තීරණය කරනවා මේක තමයි ඉදිරි විනිමය අනුපාතිකය කියලා. එතන මේ දෙක අතර වෙනසක් තියෙන්න පුළුවන්. මේ දෙක අතර වෙනසක් ආවොත් අපි ඒකට කියනවා පරස්පර තත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ ගණනය කිරීම තුළින් ලබා ගන්නා වූ විනිමය අනුපාතිකය සහ වෙළඳපොළෙන් මාස 3කින් පස්සේ අපිට දෙන විනිමය අනුපාතිකය කියන දෙක අතර ගණනය මේ පරස්පර තත්වයක් ඇති වෙනවා. එතකොට සමහරක් විට මේක සමාන වෙන්නත් පුළුවන්. බොහොම කලාතුරකින් තමයි ඒක වෙන්නේ. මොකද අපිට හරියටම කියන්න බෑ කොච්චර ඉදිරියේදී මාස 3කට පස්සේ කොච්චර ප්‍රමාණයක් මේ විනිමය අනුපාතිකය තියෙයිද කියන එක. ඇයි එහෙම කියන්න බැරි? මේ සඳහා අදාළ වන විශාල සාධක ප්‍රමාණයක් තියෙනවා. ඒ සාධක අපි අද හිතන එකම හරියටම නිවැරදිවම අපිට සිතීමේ ක්‍රමවේදයක් ඇත්තටම නෑ. අපි සියලුම අනිත් සාධක විනිමය අනුපාතිකය ගණනය කිරීම සඳහා අපි භාවිතා කරන ක්‍රමවේදය තමයි මේ මුදල් වර්ග දෙකේ පොලි අනුපාත අතර වෙනස. එහෙම නැත්නම් මේ පොලි අනුපාත අතර වෙනස තුලින් ඉදිරි විනිමය අනුපාතික කැල්කියුලේෂන් එක නැත්නම් ගණනය කිරීම තමයි අපි කරන්නේ. ඒතකොට ඒකෙදි අපි සලකන්නේ මේ ගණනය කිරීමේදී
මොකද්ද අපි සලකන්නේ? අනිකුත් සියලුම සාධක වල වෙනසක් වෙන්නේ නැහැ කියලා හිතලා තමයි අපි කරන්නේ. අපි හිතනවා පොලි අනුපාත පමණ මේ සඳහා බලපාන්නා වූ එකම කරුණ කියලා මේ දීර්ඝ විදේශ විනිමය අනුපාතිකය ගණනය කර ගැනීමේදී අපි දැන් ඒ ගණනය කිරීමට යන්න ඉස්සෙල්ලා යම්කිසි මේ ආශ්‍රිතව මේ ඉදිරි විනිමය විදේශ විනිමය අනුපාතික සම්බන්ධ යම් කරුණු කීපයක් ඉගෙන ගමු. අදිමිල සහිත නම් ඒ කියන්නේ යම්කිසි මුදලක් අදිමිල සහිත නම් මේ කොටස මම ගිය සතියේ අන්තිමට අන්තිම ඉවර කරන්න කලින් මේ කොටස කරා. නැවතත් අපි මෙතනින් පටන් ගන්නවා. ඒතකොට ලේසිවේ අද පන්තියට අලුතෙන් මේ සෙෂන් එකට ජොයින් වෙච්ච අයට එහෙම නැත්නම් ගිය සතියේ තේරුම් නැති වුණ අයට උනත් මෙතෙන් මේ මම අද මෙතන ඉඳන් කරන නිසා ඔයගලන්ට ලේසිවේ පැහැදිලි කරගන්න මේ මොකද්ද කියන්නේ කියන එක. අනිත් එක ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් මේ ඔයගලන්ට පුළුවන් මේක සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න. මේ ලෙසන් එක යන ගමම ප්‍රශ්න අහන්න. එහෙම නැත්නම් අර ටයිප් කරත් කමක් නැහැ. මේ ස්ක්‍රීන් එකේ මේ ටියුට් එක ඇත්තටම මේ ඔයාලට ෂෙයා මේක ෂෙයා කරලා තිනවා මේ සෙෂන් එකේ ඉන්න ඇත් එක්ක. නදීෂි ඔයා බලන්න මම ඔයාට ආයිත් ඒ ඔයාලා එක ගන්න විදියක් නැත්නම් මම ඉන්ස්ටිටියුට් එකට කියන්න මේක ෂෙයා කරන්න කියලා මේ ඔයාත් එක්ක මේ ඒතකොට ඔයාලට මේක ගන්න පුළුවන්. ටියුට් එක ගන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. දැනට ඔයා මේක කරගෙන යන්න මේ ඒ කියන්නේ මේ පාඩම් ෆලෝ කරගෙන යන්න. එතකොට ඔයාට තේරෙයි මේකේ ඊට පස්සේ ඔයා ටියුට් එක ගත්තාම ඔයාට ඒක ටියුට් එක බලන්න පුළුවන්. කොහොමද ටියුට් එක දැන් ඔයාට ෂෙයා කරලා තියෙන නිසා මම හිතන්නේ පේනව නේද? හරි. දැන් මුදලක් යම්කිසි මුදලක් වෙනත් මුදලකට සාපේක්ෂව ඉදිරියේදී මිල අධික නම් අපි ඒකට කියනවා අධිමිල සහිතයි. ඒ කියන්නේ මුදලේ වටිනාකම එතන මිලට වඩා වැඩි වෙනවා. මුදලේ වටිනාකම එතන මිලට වඩා වැඩි. වට්ටම් සහිත නම් මුදලේ වටිනාකම එතන මිලට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ වට්ටම් සහිත නම් එතන මිලට වඩා අඩු වෙනවා. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම්. හරි මම ඉන්ස්ටිටියුට් එකට කියන්නම් ඔයාගේ ඔයත් එක්ක මේක ෂෙයා කරන්න කියලා. හරි? හරි දැන් අපි බලමු මම දැන් බෝඩ් එකේ ඔයාලට පැහැදිලි කරලා දෙන්න යම්කිසි මුදලක වටිනාකම වැඩි අඩු වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි ගමු උදාහරණයක් ලෙස ඇමරිකන් ඩොලර් වෙනවනේ ඇමරිකන් ඩොලර් LKR ඇමරිකන් ඩොලර් LKR. ඔකට දැන් ඇමරිකන් ඩොලර් LKR ගත්තාම අපි කියනවා ඇමරිකන් ඩොලර් එකක් සමානයි අපි හිතමු එතෙන් වටිනාකම ස්පොට් රේට් එක LKR 185යි කියලා හිතන්නකෝ. 185. දැන් මේක තමයි එතෙන් අනුපාතිකය එතෙන්. හරි? එතෙන්. ඊට පස්සේ අපි හිතමු මාස 3කින් අපි ගත්තාම මේ ඇමරිකන් ඩොලර් එකක් සමාන නම් LKR 200කට. අපි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ මුදලේ වටිනාකම LKR මුදල ඉදිරියේදී මොකද වෙලා තියෙන්නේ? මාස 3ක
තුනක විනිමය අනුපාතිකය ගත්තාම මොකද වෙලා තියෙන්නේ LKR වට්ටම් වෙලානේ LKR වට්ටම් වෙලා ඇමරිකන් ඩොලර් ගත්තාම ඇමරිකන් ඩොලරය මොකද වෙලා තියෙන්නේ අධිමිලකටනේ අධිමිලයි ඒ කියන්නේ ඉදිරියේදී ඇමරිකන් ඩොලරේ අධිමිලයි LKR වට්ටම් මිලයි මේ විදියට අපිට ගත්තොත් ඒ කියන්නේ අපි කියනවා එතන අනුපාතිකය 185යි මාස තුනේ ඇමරිකන් ඩොලර් ඒ කියන්නේ ඉදිරි අනුපාතිකය 200යි මේ අවස්ථා දෙකේදී මම පැහැදිලි කරේ එතකොට මොකද වෙලා තියෙන්නේ මාස තුනකින් අපි බැලුවොත් ඇමරිකන් ඩොලර් එක අධිමිලයි LKR එක වට්ටම් මිලකට තමයි විකිණේ. එතකොට දැන් අපි බලමු ඉදිරි විනිමය අනුපාතිකයේ පදනම් මුදල් වර්ගයේ අධිමිල වන විට දැන් මෙතන මම කරපු උදාහරණයේ පදනම් මුදල් වර්ගය තමයි අධිමිල වෙලා තියෙන්නේ. මොකද්ද මෙතන පදනම් මුදල් වර්ගයේ බෝඩ් එකේ කරේ ඇමරිකන් ඩොලර් තමයි අධිමිල වෙලා තියෙන්නේ. එතකොට ඒක ඇමරිකන් ඩොලර් ඉදිරි වටිනාකම එතැන් මිලට වඩා වැඩි. ඒ කියන්නේ හරිනේ ඉදිරි වටිනාකම එතැන් මිලට වඩා වැඩි. පදනම් මුදල් වර්ගයේ ඉදිරි වටිනාකම එතැන් මිලට වඩා වැඩි. ඉදිරියේදී මිලදී ගැනීම එතැන් මිලට වඩා මිල අධික වනු ඇත. ඒ කියන්නේ දැන් අපිට ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්න ඕන නම් මාස 3කින් අපි කියනවා බැංකුවල මාස 3කින් මට ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මාස 3කින් නම් ඇමරිකන් ඩොලරගේ වටිනාකම රුපියල් 200ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඒක මිල අධික වෙලා මාස 3කට පස්සේ මිල අධික වෙලා. දැන් අපි මෙන්න මෙතන කරා ඉදිරි විනිමය අනුපාතිකය ඇමරිකන් ඩොලර් යූරෝ ඇමරිකන් ඩොලර් එතැන් මිල. දැන් මේ එතැන් මිලට තමයි අපි ස්පොට් රේට් එක කියලා කියන්නේ. 0.950 සහ 0.906. එතකොට මේකේ දෙනවා අපි බැංකුවකට ගිහිල්ලා අහනවා ඉදිරියන් මොනවාද? ඒ කියන්නේ ෆෝවර්ඩ්ස් මොනවාද? අපි කියන්නේ මේක මාස 1, මාස 2, මාස 3 ආදී වශයෙන් ඉදිරියන් අපිට ලබා ගන්න පුළුවන්. ෆෝවර්ඩ් පොයින්ට්ස් කියලාත් මේකට කියනවා. ඒ කියන්නේ 8, 10, 16, 18, 25, 27, 43, 48 කියන්නේ මොකක්ද මේ? ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ යූරෝ ඇමරිකන් ඩොලර් එතැන් මිල කියන එකේ ගැනුම් මිලක් සහ විකුණුම් මිලක් තියෙනවා නේද? ගැනුම් මිල තමයි 0.905 විකුණුම් මිල තමයි 0.906. මොනවාද ගැනුම් මිලද? මොනේ 0.905 කියන්නේ මොන මුදල් වර්ගයේ ගැනුම් මිලද? ඒ කියන්නේ යූරෝ තමයි මෙතන පදනම් මුදල් වර්ගය නේ. ඒතර යූරෝ මිලදී ගන්නේ මෙන්න මේ මිලට. දැන් මේ මිල සපයන්න. දැන් මේ මිල වෙළඳපොළට සපයන කෙනෙක් ඉන්නවනේ. මේ වෙළඳපොළට මිල සපයන්නා දෙනවා තමන්ගේ ගැනුම් මිල 0.905 කියලා. මොකක් සඳහාද? යූරෝ ඇමරිකන් ඩොලර් මුදල් යුගලය සඳහා යූරෝ ඇමරිකන් ඩොලර් මුදල් යුගලය සඳහා ස්පොට් රේට් එක එහෙම නැත්නම් එතැන් මිල ස්පොට් රේට් එක දෙනවා 0.905 කියලා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ අපිට මිලදී ගන්න අවශ්‍ය නම් ඒ කියන්නේ ඔහු මිල සපයන්නා මේක මිලදී ගන්නේ යූරෝ කීය ගානේද? ඔහු යූරෝ එකක් අපි ඔහුට දුන්නොත් ඔහු ඒ සඳහා අපිට 0.905ක් ගෙවනවා. ඇයි? ඔහුගේ මිලදී ගැනීමේ යූරෝ මිලදී ගැනීමේ මිල ඒකයි. ඔහුගේ යූරෝ මිලදී ගැනීමේ මිල ඇමරිකන් ඩොලර් 0.905. හරි? ඒ කියන්නේ අපිට යූරෝ එකක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ යූරෝ එක ඔහුට දීලා 0.905ක් ඇමරිකන් ඩොලර් ගන්න.
හැබැයි ඔහු යුරෝ එකක් විකුණන්නේ 0.9.6කට. ඒ එතැන් මිල 0.9. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් ඔහුගෙන් යුරෝ එකක් මිලදී ගැනීම සඳහා අපි ඔහුට ගෙවන්න ඕන 0.9.6ක්. ඒ දැන් මෙතන මේක ලියනකොට අර මුල ඉලක්කම් දෙකේ වෙනසක් නැති නිසා අන්තිම ඉලක්කම් දෙකේ විතරයි වෙනස තියෙන. දශම ස්ථාන 3 වෙනි සහ 4 වෙනි අතල මෙතන 3 වෙනි දශම ස්ථානයේ විතරයි වෙනසක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අර මුල් ඉලක්කම් දෙක අපි ලියන්නේ සාමාන්‍යයෙන් මේ මිලක කතනයක් දීමේදී. නමුත් ඒක 9.9.6 කියලා ලිව්වත් වරදක් නැහැ. දැන් මේකෙදී මේක තමයි ස්පොට් රේට් එක. දැන් අපි ස්පොට් රේට් එක කියන එක හොඳට තේරුම් ගත යුතුයි ඉදිරි අනුපාතික හොයාගන්න කලින්. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මිල ඉදිරිපත් කරන්න, මිල සාදන්නා කියලා අපි යාට කියනවා. මිල ඉදිරිපත් කරන නැත්නම් මාකට් මේක කියලාත් කියනවා. කෝට් එක දෙන එක්කෙනා. දැන් මේකේ මේ මෙතන තියෙන විනිමය අනුපාතිකයේ යුරෝ ඇමරිකන් ඩොලර් නේ තියෙන්නේ. ඒතර මේකේ පදනම් මුදල් වර්ගය මොකද්ද? යුරෝ. යුරෝ තමයි මේකේ පදනම් මුදල් වර්ගය වෙන්නේ. එක යුරෝ එකක් සඳහා ඇමරිකන් ඩොලර් කොච්චර ප්‍රමාණයක්ද කියන එක තමයි මේ කතනය තුලින් අපිට පැහැදිලි වෙන්නේ. ඒතර මේ කතනේ එක යුරෝ එකක් සඳහා ඇමරිකන් ඩොලර් විදිහට ගත්තොත් 0.9.5 සහ 9.6 කියලා සඳහන් වෙලා තියෙනවා. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ මම කලින් මේ කිව්වා. දැන් නමුත් අපි ආයිත් බලමු. ඒකෙන් අදහස් වෙන්නේ එක යුරෝ එකක් මේ මිල ඉදිරිපත් කරන පුද්ගලයා මිලදී ගන්නේ 0.9.5ක් ඇමරිකන් ඩොලර් ගෙවලා. අපි ඔහුට එක යුරෝ එකක් දුන්නොත් ඔහු ඇමරිකන් ඩොලර් 0.9.5ක් අපිට දෙනවා. ඒ වගේම අපිට ඔහුගෙන් යුරෝ එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ යුරෝ එක සඳහා ඔහු අපිට ගෙවනවා අපි ඔහුට ගෙවන්න වෙනවා 0.9.6. අපි යුරෝ එකක් මිලදී ගන්න ගියොත් අපිට 0.9.6ක් ගෙවන්න වෙනවා. හැබැයි ඔහු අපෙන් ගන්නේ 0.9.5ක් ගෙවලා තමයි ගන්න. දැන් මේ ඉදිරියන් දීලා තිනවා 8 10 16 18. ඔයගොල්ලෝ මතක ඇති මම ගිය සතියේ කිව්වා මේ වම් පැත්තේ තියෙන ඉලක්කම ප්‍රමාණයෙන් ඒ කියන්නේ විශාලත්වයෙන් කුඩායි දකුණු පස ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන ඉලක්කමට වඩා 8 10 කිව්වම 8 ප්‍රමාණයේ මේ විශාලත්වයෙන් කුඩායි. 16 කිව්වම 16 18ට වඩා කුඩායි. 25 කුඩායි 27ට වඩා 43 කුඩායි 48ට වඩා ඒ වගේ කුඩා අංකයේ වම් පසින් සහ විශාල අංකයේ දකුණු පසින් තියෙනකොට අපි ඉදිරියන් ලබා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය තමයි මොකක්ද අපි කරන්නේ? ඉදිරි මිල ලබා ගැනීම සඳහා ඉදිරි අංක එතැන් මිලට එකතු කරනු ඇත. ඉදිරි අංක එතැන් මිලට අපි එකතු කරනවා. ඒ කියන්නේ දැන් මෙතනදී නම් මොකද කරන්න ඕනේ? අපි හිතමු දැන් මේක අපි දීලා නැහැ මෙතන මාස කීයද කියලා. නමුත් මාස විදියට අපි ගත්තොත් ඔයාලට බෝඩ් එකේ ඉස්සලා පෙන්නන්න. දැන් අපි ගත්තොත් අපි ඒකේ තිබුණේ යුරෝ US ඩොලර් නේ 0.9.5 0.9.6 ආකාරයෙන් එන්න ඕනේ. එතකොට දැන් ඊට පස්සේ ඉදිරියන් දීලා තිබ්බා 8 10 16 මේ ආකාරයෙන් දීලා තියෙනවා 23 27. අපි හිතමු මේක මාස 1යි. මේක මාස 2. මේක මාස 3. ඒතර මාස දෙකේ එතන මාස එකේ ඉදිරි මිල ලබා ගන්න ඕන නම් මොකද කරන්නේ? මේකට එකතු කිරීම තමයි අපි කරන්නේ. එතකොට 8යි කියන්නේ
දශම බිඳුවයි 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 8 දශම බිඳුවයි බිඳුවයි 10. කියන්නේ මොකක්ද ඒතකොට උත්තරේ එන්නේ මාස 1 ඉදිරි අනුපාතිකය ගත්තොත් මාස 1 ඉදිරි අනුපාතය ගත්තොත් 0.9යි බිඳුවයි 5යි 8. මෙතන දශම බිඳුවයි 9යි බිඳුවයි 7යි බිඳුව. මේක තමයි මාස 1 ඉදිරි අනුපාතික යූරෝ ඇමරිකන් ඩොලර් සඳහා මාස අපි ඒකට කියනවා මාස 1 ඉදිරි අනුපාතික. මේක තමයි ගැනුම් අනුපාතිකය. මේක තමයි විකුණුම් අනුපාතිකය. ගැනුම් අනුපාතිකය කියලා කියන්නේ මිල සාදන්නා යූරෝ 1ක් මිලට ගන්නා වූ මිලට ගැනීම නේ. යූරෝ 1ක් මිලට ගැනීම කරන්නේ මේ මිලට. මේ මිල කියන්නේ මොකද්ද? ඔය යූරෝ 1ක් ගන්න අපිට ගෙවනවා 0.9.58. අපි ළඟ තියෙනවා නම් එක යූරෝ 1ක් අපිට 0.9.58ක් වැනි ඩොලර් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව දිනවා මේ යූරෝ එක දීලා. එතකොට ඒ කියන්නේ මාස 1කින්. එතකොට මාස 1කින් මේ මිල තමයි මිල සාධාරණ දෙන්නේ. එතකොට මාස 1කින් ඔහුගේ විකුණුම් මිල 0.9.7යි වගේ මාස 2 මාස 3 යනාදී වශයෙන් මේ ඉදිරියන් දීලා තියෙනවා නම් වෙළඳ පොලෙන් ඉදිරියන් දීලා තියෙනවා නම් ඒ ඉදිරියන් අනුව අපිට පුළුවන් ගණනය කර ගැනීම කරන්න. නමුත් මේ ඉදිරියන් වෙළඳ පොලෙන් දෙන අතරම අපිට පුළුවන් අපිට මේ ඉදිරි මිල ගණනය කිරීම සඳහා වෙනත් ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි කියන්නේ ඒ මුදල් වර්ග දෙකේ පොලි අනුපාත අතර වෙනස තුලින් ඉදිරි අනුපාතය ලබා ගැනීම. පොලි අනුපාත අතර වෙනස තුලින් ඉදිරි අනුපාතය ලබා ගැනීම තමයි ඒ ක්‍රමවේදය. දැන් අපි ඒකත් අපි පස්සුව බලමු. දැනට අපි බලමු ඉදිරි අනුපාත ලබා ගැනීම ඉදිරි මිල ලබා ගැනීම මිල සඳහන් අඩු සහ වැඩි. ඒ කියන්නේ ලෝ හයි දුන්නොත් ඉදිරි මිල ලබා ගැනීම සඳහා ඉදිරි අංක එතෙන් මිලට එකතු කරන මේක තමයි අපි දැන් කරේ. දැන් පදනම් මුදල් වර්ගයේ වට්ටම් වෙලා නම් දැන් මෙතනදී පදනම් මුදල් වර්ගයේ මොකද වෙලා තියෙන්නේ? අදි මිලයිනේ. දැන් ඉස්සලා ගානේ පදනම් මුදල් වර්ගයේ අදි මිල වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යූරෝ ඇමරිකන් ඩොලර් ගත්තාම යූරෝ එකක මිල ඉදිරියේදී මොකද වෙලා තියෙන්නේ? මිල වැඩි වෙලා. ඇයි? අපි මිල වැඩි වෙලා කියන්නේ වැඩිපුර ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් අපිට ගෙවන්න වෙනවා යූරෝ එකක් මිලදී ගන්න. එහෙම නැත්නම් අපිට වැඩිපුර ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා අපි යූරෝ එකක් වික්කොත් කලින් එතන මිලට වඩා. ඒ කියන්නේ එතන මිලට වඩා. එතකොට දැන් අපි හිතමු දැන් පදනම් මුදල් වර්ගයේ වට්ටම් වෙනවා නම් ඒ කියන්නේ දැන් පදනම් මුදල් වර්ගයේ වට්ටම් වෙනවා නම් ඉදිරි වටිනාකම එතන මිලට වඩා අඩු වෙනවා. ඒ ඉදිරියේදී මිලදී ගැනීම එතන මිලට වඩා ලාභදායී වනු ඇත. එතන මිලට වඩා ලාභදායී වෙනවා. දැන් අපි මේක මුලින් බලමු මේ මෙතනින් කියන්නේ මොකක්ද කියන එක. පදනම් මුදල් වර්ගයේ සම්බන්ධයෙන්. දැන් අපි බලමු අපි උදාහරණයක් කරමු ඇමරිකන් ඩොලර් LKR. දැන් ඔයාලා දන්නවා මේකේ පදනම් මුදල් වර්ගය වෙන්නේ ඇමරිකන් ඩොලර්. මේක තමයි පදනම් මුදල් වර්ගය. මේක තමයි පදනම් මුදල් වර්ගය. ඒතර අනිත් මුදල් වර්ගය මොකද්ද මේකේ තියෙන්නේ? LKR රුපියල්. මේකට මොකද්ද අපි කියන්නේ? प्रति मुदल वर्ग प्रति मुदल वर्ग बेस बेस करेंसी
මේක counter currency එක. base currency එක සහ counter currency එක. හරි? එතකොට දැන් අපි මෙතනින් බලන්නේ පදනම් මුදල් වර්ගයේ වට්ටම් වුණොත්. පදනම් මුදල් වර්ගයේ වට්ටම් වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ දැන් අපි මෙතනින් අපි ඉස්සල රේට් එකක් හදාගෙන ඉමු. අපි හිතමු දැන් ඒ කියන්නේ ස්පොට් රේට් එක එතෙන් මිල LKR 185යි කියලා හිතන්නකෝ. ඒ කියන්නේ අද 185යි එතෙන් මිල. දැන් ඔයගොල්ලෝ දන්නවා එතෙන් මිල කියන්නේ මේ පියවීම මේ ගනුදෙනුවක් වෙලා දවස් දෙකකින් වෙන පියවීමට අදාළ වන මිල තමයි මේ මිල. හරි? ගනුදෙනුවක් වෙලා දවස් දෙකකින් පියවීම. ඒ කියන්නේ අද වුණොතින් හෙට නෙවෙයි ඊළඟ දවසේ. හෙට නෙවෙයි ඊළඟ දවසේ වෙන පියවීමට තමයි අපි මේ එතෙන් මිල කියලා පාවිච්චි කරන්නේ. මේක අපි කලින් සාකච්ඡා කරා. දැන් අපි හිතමු ඉදිරියේදී මාස එකකින් කියන්නේ මාසයකින් ඇමරිකන් ඩොලර් LKR අනුපාතිකය 180 වුණා. ඇමරිකන් ඩොලර් LKR අනුපාතිකය 180ක් වුණා. දැන් මොකද මේ කියන්නේ? ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකක් අපි විකිණුවොත් අපි හිතමු මේක අපි තාමු කොහේ 185යි 186යි කියලා. එතන මේක 180යි 182යි. හරි? එතන මාස 3කින් ගත්තොත් අපිට ඇමරිකන් ඩොලර් එකක් විකුණුවොත් අපි මේ මිල සාධන්න එහෙම නැත්නම් මිල ඉදිරිපත් කරන පුද්ගලයාට ඇමරිකන් ඩොලර් එකක් වික්කොත් අපිට ලැබෙන්නේ රුපියල් 180යි. ඒ වගේම අපිට රුපියල් 182ක් තියෙනවා නම් මොකද වෙන්නේ? ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේක මොකද වෙලා තියෙන්නේ? ඇමරිකන් ඩොලරේ මිල පහළ ඇවිල්ලානේ. ඇමරිකන් ඩොලරේ මිල පහළ ඇවිල්ලා. ඉස්සල්ලා අපිට ඇමරිකන් ඩොලර් එකක් සඳහා ලැබෙන්නේ 186ක් ලැබුණා. දැන් ලැබෙන්නේ 182යි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එක ලාභ වෙලා. ඇමරිකන් ඩොලර් එක ලාභ වෙලා. ඒ කියන්නේ වට්ටම් මිලකට දෙන්නේ. දැන් මේකෙම අනිත් පැත්ත බැලුවොත් අපිට රුපියල් වලින් බැලුවොත් අපිට රුපියල් 185ක් ඉස්සෙල්ලා අවශ්‍ය වෙලා තිබුණා ඇමරිකන් ඩොලර් එකක් ගන්න. දැන් අපිට අවශ්‍ය රුපියල් 180යි. අපිට ඉස්සෙල්ලා 186ක් අවශ්‍ය වෙලා තිබුණා ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්නවා නම් දැන් අපිට අවශ්‍ය රුපියල් 182යි අවශ්‍ය ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්න. ඒ වගේම ඉස්සර අපි ඇමරිකන් ඩොලර් එකක් වික්කොත් අපිට 185ක් ලැබුණා. දැන් ලැබෙන්නේ 180යි. පැහැදිලි නේද? ඉස්සර කලින් ඒ කියන්නේ කලින් දැන් මේක මාස අපි તો මාස එකේ ඉදිරි අනුපාතය මාස එකේ ඉදිරි අනුපාතය. හරි? මේකේ තැන්නේ يعني ස්පොට් රේට් එක මේක 1 month forward rate එක තමයි 180 182. ඒතර අපි එතන මිලට වඩා ඇමරිකන් ඩොලර් එක මාසයක විනිමය අනුපාතිකය ගත්තොත් ඇමරිකන් ඩොලර් එක ලාභ වෙලා තියෙන්නේ. වට්ටම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පදනම් මුදල් වර්ගය වට්ටම් සහිත වෙලා. දැන් අපි දැන් මේ ඉගෙන ගන්නේ මේක වට්ටම් වුණාම මොකද වෙන්නේ කියන එක. එතකොට අපි දැනගන්න ඕන දෙයක් තමයි මේක කොහොමද ගණනය කිරීමේ යොදාගන්නේ. දැන් ඉදිරියන් දෙනවා. දැන් මෙතන දීලා තියෙන්නේ ඇත්තටම බ්‍රිතාන්‍ය පවුම්, ස්ටර්ලින් පවුම් සහ ඇමරිකන් ඩොලර් ස්පොට් රේට් එක 1.5යි 1.5 ඉදිරියන් දෙනවා 21.19 41.78 63.58 119 114 ඒ වගේ ඉදිරියන් දෙනවා. මේ වාගේ මේ ඉදිරියන් වල ඔයාලට පේනවා ඇති අඩු ඉස්සලා අපිට දුන්නේ අඩු සහ වැඩි නේ lows and high.
දැන් මොකද වෙලා තියෙන්නේ? අඩුවගේ තියෙන දකුණු පැත්තේ. දැන් මේකට අපි කියන්නේ වැඩි සහ වැඩි අඩු. වැඩි අඩු. ඒ කියන්නේ වම් පස අංකය සංඛ්‍යාත්මකව වම් පස අංක සංඛ්‍යාත්මකව විශාලයි දකුණු පස අංකයට වඩා. දකුණු පස අංකයට වඩා සංඛ්‍යාවක් විදිහට විශාලයි. එතන ඔයාලට ඉස්සල් එකට අපි ගිහලා බැලුවොත් මේ තියෙන ඉස්සල් එක මේ 8 10 16 18 කුඩා අංකය තියෙන්නේ වම් පැත්තේ. විශාල අංකය තියෙන දකුණු පැත්තේ. මේ වගේ අවස්ථාවකදී අපි කරන්නේ මොකද්ද? ඉදිරි අනුපාතකය සොයා ගන්න. එතන අනුපාතකයට මේ ඉදිරියන් එකතු කිරීමයි කරන්නේ. මේ ඉදිරියන් එකතු කිරීම ලෝහයි තියෙනවා නම් එකතු කිරීම කරනවා. දැන් මෙතනදී තියෙන්නේ ඔයාලට පේනවා ඇති හයිලෝ. ඒ කියන්නේ විශාල සංඛ්‍යාව තියෙන වම් පැත්තේ. කුඩා සංඛ්‍යාව දකුණු පැත්තේ 21 19. මේ මාස 1 මාස 2 මාස 3 මාස 4 මාස 5 වගේ ගත්තොත් අපිට මේ ඉදිරියන් පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් මේ මාස එකේ ඉදිරි අනුපාතිකය. දැන් මේකෙදි ඕගොල්ලෝ බලන්න මේකෙදි කරන්නේ අඩු කිරීමයි. ඒ කියන්නේ ඉදිරියන් අඩු කරනවා ස්පොට් රේට් එකෙන් අඩු කරනවා ෆෝවර්ඩ් පොයින්ට්ස්. එහෙම නැත්නම් ඉතන අනුපාතකයෙන් අඩු කරනවා ඉදිරි අංක. ඉදිරියන් කියන්නේ ඉදිරි අංක අඩු කරනවා. අඩු කළා දැන් අපිට මාසෙක හොයන්න ඕන නම් අපිට මේ 21 19 කියන්නේ මාසෙක ඉදිරි අනුපාතිකය කියලා. එතකොට මාසෙක හොයන්නේ කොහමද? 1.5යි බිංදු 3යි 1.5යි බිංදු 2යි 10 කියලා. again sampai බිංදු 4යි 1.5යි බිංදුවයි 10 විදියට මේක ස්ටර්ලින් පවුම් වල දානවා. මේකේ පදනම් මුදල් වර්ගය මොකද්ද? බ්‍රිතාන්‍ය පවුම්. ඇමරිකන් ඩොලර් නෙවෙයි. ඇමරිකන් ඩොලර් මේක මොන කතනයක්ද මේක? වක්‍ර කතනයක් නේ. ඉස්සර කරේත් වක්‍ර කතනයක් තමයි. මේකත් වක්‍ර කතනයක්. මේ වක්‍ර කතනයක් කියන්නේ මොකක්ද ඒකේ හැඳින්වීම? දේශීය මුදලේ එක් ඒකකයක් සඳහා විදේශීය මුදලේ ඒකක ගණන දැක්වෙනා කතනයකට අපි කියනවා වක්‍ර කතනය කියලා නේ. දැන් බලන්න කොහොමද ඉදිරියන් දීලා තිබුණේ? ඉදිරියන් දීලා තිබුණේ 21 19. 19. දෙකක් වගේ ලියමු 41 38. මේක මාස 1. මේක මාස 2. හරි? මේවා තමයි ඉදිරියන් දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේක මේ සංඛ්‍යාව අඩුයි. වම් පැත්ත සංඛ්‍යාව දකුණු පැත්ත සංඛ්‍යාව වැඩි. ඒ කියන්නේ මේකෙදි කරන්න ඕනේ මොකද අඩු කිරීම කරන්නේ අපි. අපි කරන්නේ මේකෙදි අඩු කිරීම. අඩු කිරීම කරොත් අපිට ලබා ගන්න පුළුවන් මාස එකේ GBP ඇමරිකන් ඩොලර් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුම් ඇමරිකන් ඩොලර් විනිමය අනුපාතය කීයද කියලා කිව්වොත් මාස එකේ විනිමය අනුපාතය කීයද? මේ වගේ අඩු මේ වගේ වැඩි සහ අඩු ඒ කියන්නේ වම් පැත්ත සංඛ්‍යාව වැඩි දකුණු පැත්ත සංඛ්‍යාවට වඩා එවැනි ආකාරයෙන් ඉදිරි අංක එහෙම නැත්නම් ෆෝවර්ඩ් පොයින්ට්ස් ෆෝවර්ඩ්ස් එහෙම නැත්නම් ඉදිරියන් දීලා තියෙන අවස්ථාවකදී අපි කරන්න ඕනේ එතන අනුපාතිකයෙන් මේක තමයි එතන අනුපාතිකය 1.5යි බිංදුව 3යි 1.5යි බිංදුව 1යි 10යි එතන අනුපාතිකයෙන් මේ ඉදිරියන් අඩු කිරීම තුළින් අපිට ඉදිරි අනුපාතය ලබා ගන්න පුළුවන්. දැන් බලන්න ඔයගොල්ලෝ අඩු කරලා බලන්න මාස එකේ ඉදිරි අනුපාතය කීයද කියලා. ටිකක් හදලා බලන්න.
එකයි දශම කීයද? එකයි දශම 4යි 9යි කීයද? 9නේ. එතකොට මේ ටික right ඒකනේ හරි ඒක විතර මම මාක්ෂ තියාගත්තා නම් හරිනේ හරිනේ දැන් මේ දීලා තියෙන්නේ මම GBP ඇමරිකන් ඩොලර් හොඳයි GBP ඇමරිකන් ඩොලර් අනුපාතිකය මේක මේ පිටියුට් එකේ දෙක දීලා තියෙනවා GBP ඇමරිකන් ඩොලර් අනුපාතිකය එතකොට මේ දීලා තියෙන්නේ එතකොට GBP ඇමරිකන් ඩොලර් ස්පොට් රේට් එක දීලා තිනවා ඉදිරියන් දීලා තිනවා අපිට ඉදිරි අනුපාතිකය හොයාගන්න අවශ්‍ය නම් අපිට කරන්න ඕනේ මොකද්ද ස්පොට් රේට් එකෙන් ඉදිරියන් අඩු කරනවා හයි ලෝ කියලා දීලා තියෙන විලාවේදී ඉදිරි මිල ලබා ගැනීම සඳහා ඉදිරි අංක එතැන් මිලෙන් අඩු කරනු ඇත ඉදිරි අංක එතැන් මිලෙන් අඩු කරනවා ඉදිරි අංක එතැන් මිලෙන් අඩු කරනවා එතකොට ඔයාලට පේනවා දැන් මෙන්න මේක මම මේක කරන්න ඉස්සෙල්ලා අපි බලමු ඉදිරි අංක එතන මිලෙන් අඩු කරනවා දැන් මෙතනදී ආයෙ ලියන්නම් මේක පේන්න හැකි නිසා ඉදිරි අංක 21 19 41 38 වගේ දීලා තියෙන්නේ ඒක 1.5යි බිංදු 3යි මේ 1.5යි බිංදුවයි 10යි එතකොට අපි දැන් ගමු මාස එකේ ඉදිරි අනුපාතිකය. එතකොට මාස එකේ GBP එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුම් ඇමරිකන් ඩොලර් විනිමය අනුපාතිකය. ඒ කියන්නේ විනිමය අනුපාතිකය නේ. ඇමරිකන් ඩොලර් විනිමය අනුපාතිකය කීයද? එතකොට අපි අඩු කරන්න ඕන 1.5යි බිංදු 3න් 20.21ක් අඩු කරනවා 1.5යි බිංදු 3න් අඩු කරනවා දශම බිංදුවයි බිංදුවයි 2.1ක් 1.4යි 9යි මම කලින් ලිව්වා 1.4යි 9යි 7යි 9යි කොට 10 එතකොට මේක තමයි ගැනුම් මිල මාස තුනේ GBP ඇමරිකන් ඩොලර් ගැනුම් මිල විකුණුම් මිල එන්නේ මේ 1.5යි බිංදුවයි 1යි බිංදුවෙන් 19ක් අඩු කරනවා. එතකොට එන්නේ කීයද? 1.4යි 9යි 9යි 1 හරි 9යි හරිනේ. ඔව්. එතකොට මේක තමයි මාස තුනේ විනිමය අනුපාතික දෙක ගැනුම් සහ විකුණුම් සඳහා. එතකොට මේකෙදි ඔයාලට පැහැදිලි වෙන දෙයක් තමයි මේකෙදි මොකද වෙලා තියෙන්නේ? ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුම අප්‍රමාණ වෙලා නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුම අප්‍රමාණ වෙලා. ඇයි එහෙම කියන්නේ? ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුම අප්‍රමාණ වෙලා කියලා කලින් ඒ කියන්නේ මේ මාසයකට කලින් අපි එතන අනුපාතිකය එතන අනුපාතිකය එහෙම නැත්නම් මේකට කියනවා ස්පොට් රේට් එක. ස්පොට් රේට් එක කලින් ගත්තාම 1.5යි බිංදුව. ඒ කියන්නේ
එක GBP එකක් සඳහා GBP එකක් සඳහා එන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය මේ තියෙන්නේ. එක GBP එකක් සඳහා වන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය. අපි එක පැත්තක් ගමු. ඒ කියන්නේ එක GBP එකක් මේ මිල සාධන්නා. එහෙම නැත්නම් මේ මිල කතන ඉදිරිපත් කරන පුද්ගලයා මේ මිල කතන ඉදිරිපත් කරන පුද්ගලයා මිල කතන ඉදිරිපත් කරන පුද්ගලයා එක GBP එකක් සඳහා ඇමරිකන් ඩොලර් 1.5ක් ගෙවුවා. දැන් ඔහු ගෙවන්නේ 1.4979. ඒ කියන්නේ අඩු ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් තමයි එක GBP එකක් සඳහා දැන් ගෙවන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒකට වෙලා තියෙන්නේ? ඒ කියන්නේ GBP එකේ වටිනාකම අඩු වෙලානේ. දැන් මෙතන 1.5යි මෙතන 1.49යි. يعني GBP එක ඉස්සරට වඩා මාසයකින් අඩු වෙලා. GBP එකේ මිල මාසයකින් අඩු වෙලා. ඒ කියන්නේ GBP එක එහෙම නැත්නම් මේකෙන් පදනම් මුදල් වර්ගය වන ස්ටර්ලින් පවුම එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුම මිල අඩුවීමකට ලක් වෙලා. ඒ කියන්නේ මිල අඩුවීමකට ලක් වෙලා. දැන් ඒක එහෙම අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ විදියට දුන්නොත්. දැන් ඇත්තටම අපිට කතනයක් ලැබෙනවා. ස්පොට් රේට් එක හම්බ වෙනවා. forward points හම්බ වෙනවා. ඉදිරියෙන් හම්බ වෙනවා. ස්පොට් රේට් එක හම්බ වෙනවා. forward points හම්බ වෙනවා. ඒතකොට අපි දැනගන්නවා මේ අපි දැනගන්නේ කොහොමද අඩු කරනවද එකතු කරනවද කියලා? අඩු කරනවා නම් මේ වම් පැත්තේ තියෙන සංඛ්‍යාව විශාල වෙන්න ඕන දකුණු පැත්තට වඩා. ඒ අවස්ථාවේදී තමයි අපි අඩු කරන්නේ. අපි එකතු කරන්නේ වම් පැත්තේ තියෙන සංඛ්‍යාව කුඩා නම් දකුණු පැත්තට වඩා එහෙමනම් එකතු කරනවා. දැන් එතකොට අපි එහෙම එකතු කරන අවස්ථාවක් ආවොත් අපි දැන් දන්නේ නැහැ මේක වට්ටම්ද අධිමිලකටද කියලා අපිට මුලින් තේරුම් ගන්න බෑනේ. අපිට කතනයක් දෙනවා ඉදිරියන් දෙනවා. හැබැයි ඉදිරියන් දුන්න ගමන් අපිට පුළුවන් වෙන්න ඕන කියන්න මේ GBP එක දැන් මේක දුන්නේ ගමන් අපිට කියන්න පුළුවන් වෙන්න ඕන පදනම් මුදල් වර්ගය. අපි පදනම් මුදල් වර්ගය පැත්තෙන් කල්පනා කරොත් පදනම් මුදල් වර්ගය අධිමිලක් වෙනවද වට්ටම් මිලක් වෙනවද කියලා නේ. දැන් අපි නැවතත් ඒකට ගියොත් අපි ඒක කතා කරපු පොයින්ට් එක නැවතත් අපි ආවොත් ඔන්න බලන්න. දැන් හරි. දැන් අපි බැලුවොත් අපි ගමු එකම මුදල් වර්ගය. අපි එකම මුදල් වර්ගයක් ගමුකෝ. ඇමරිකන් ඩොලර් ස්ටර්ලින් පවුම සහ ඇමරිකන් ඩොලර් ගමු. හරි. දැන් මේ සඳහා අපි හිතමු මාස 3 ඉදිරියන් දෙනවා. මාස 3 ඉදිරියන්. අපි අත්තම අද තියෙන රේට් එක බලමු. අද තියෙන රේට් එකට ගත්තොත් එකයි දශම 2.5යි 6යි 8. 1.2.5යි 6යි 8. දැන් ස්ටර්ලින් පවුම US ඩොලර් අපි ගත්තොත් 1.2.5යි. අපි ඊට පස්සේ 6යි 8 අපි කරකට ගත්තොත් 1.2.6යි. මේ විදිහට අපි ගමු රේට් එක. හරි. අපි හිතමු ඉදිරියන් අපිට වෙළඳ පොලෙන් තමයි මේක ලබා ගන්න. ඒ කියන්නේ වෙළඳ පොලෙන් ඉදිරියන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
දැන් අපි හිතමු මේක තමයි ස්පොට් රේට් එක. හරි? ඒ කියන්නේ එතෙන් මිල. දැන් අපි කියනවා සති එකකින්. ඒ කියන්නේ සති එකකින් ඉදිරි අනුපාතික මොනවාද? දශම 3.8යි දශම බිංදුවයි 2.5යි 2.5යි පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමු මේක අපිට දෙනවා එන්න මේ වගේ රේට් එකක් කියලා දන්නකො. සති එකට මේකක් සඳහා දශම බිංදුවයි එහෙම එකක් දුන්න කියලා හිතන්නකො. සති එකේ ඉදිරියන්. හරි? දැන් මේක තමයි එතෙන් මිල. මේක තමයි සති එකේ ඉදිරියන්. හරි? එතකොට මේක දිහා බැලුවාම ඕගොල්ලන්ට කියන්න පුළුවන් මොකක්ද? මේක දිහා බැලුවාම අපිට කියන්න පුළුවන් දැන් අපි දන්නවා ඉදිරියන් ගණනය කරගන්න අපිට පුළුවන්. එතකොට ඉදිරියන් ගණනය කරනවා කියන්නේ අපි මේකේ අපි කලින් ඉගෙන ගත්ත එක අනුව මේ දශම බිංදුවයි 2.5 දශම බිංදුවයි 2.8 නේ. ඒ කියන්නේ මේ සංඛ්‍යාවට වඩා මේක විශාල නිසා ඒ කියන්නේ low high එහෙම නැත්නම් අඩු සහ වැඩි නිසා අපි මොකද කරන්න ඕනේ? එතෙන් මිලට මේ ඉදිරියන් එකතු කිරීමයි කරන්න ඕනේ. එතෙන් මිලට ඉදිරියන් එකතු කිරීම. මේකෙදි ඒක අපි දන්නවා. නමුත් මේක බලපු ගමන් අපිට කියන්න පුළුවන් මේ පදනම් මුදල් වර්ගය ගැන මොකද කියන්න පුළුවන්? පදනම් මුදල් වර්ගයේ ඉදිරියේදී අධිමිලද වට්ටම්ද? පදනම් මුදල් වර්ගයේ ඉදිරියේදී අධිමිල වෙනවා. පදනම් මුදල් වර්ගයේ මිල අධික වෙනවා ඉදිරියේදී. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් වලින් ගත්තොත් පදනම් මුදල් වර්ගයේ අගය
ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ඉහළ යනවා. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව පදනම් මුදල් වර්ගය වල GBP අගය ඉහළ යනවා. අපි මේක ගණනය කරලා බලමුකෝ. ඒතර මේක එන්නේ 1.3යි 9යි 5යි 2යි නේ. ඊට පස්සේ මේ පැත්තට ගත්තොත් 9යි 5යි 1.3 මේක තමයි අපේ උත්තරේ බිග්. එහෙම නැත්නම් අපේ ලාංශ සහ ආල්ෆා අනුපාතය එහෙම නැත්නම් ගැනුම් සහ විකුණුම් මිල සාධාරණාගේ පැත්තෙන් ඔහු තමයි මේක දෙන්නේ අපිට. එතකොට දැන් බලන්න ඉස්සලට වඩා ඉස්සල එක GBP එකක් සඳහා අපිට ලැබුණේ දැන් අපි එක GBP එකක් මේ මිල කතනය ඉදිරිපත් කරන පුද්ගලයාට අපි GBP එකක් දුන්නොත් එහෙම නැත්නම් අපි බ්‍රිතාන්‍ය පවුමක් දුන්නොත් මේ මිල කතනය ඉදිරිපත් කරන එක්කෙනාට ඒ සඳහා අපිට කලින් ලැබුණේ 1.25668ක් ඇමරිකන් ඩොලර්. ඇමරිකන් ඩොලර් 1.25668ක් තමයි ලැබුණේ. දැන් අපිට ලැබෙනවා 1.25993ක්. ඒ කියන්නේ සතියකට පස්සේ මිල ගත්තාම ඇමරිකන් ඩොලර් වැඩි ප්‍රමාණයක් ලැබෙනවා සහ දෙන්න ඕන. ඒ කියන්නේ අපි දුන්නොතින් ස්ටර්ලින් පවුමක් අපිට ඇමරිකන් ඩොලර් වැඩි ප්‍රමාණයක් ලැබෙනවා සතියකට පස්සේ. ඒ වගේම අපි මිලදී ගන්න ගියත් අපිට වැඩි මුදලක් ඇමරිකන් ඩොලර් වලින් ගෙවන්න වෙනවා බ්‍රිතාන්‍ය පවුමක් මිලදී ගන්න. බ්‍රිතාන්‍ය පවුමක් මිලදී ගන්න. දැන් අපි බැලුවොත් මේක අපි නිකම් ප්‍රස්තාරයක සටහන් කරොත් මේ විදිහට අපි මේ පැත්තට කාලය ගත්තොත් ඒ කියන්නේ දැන් අපි මෙතන ස්පොට් රේට් එක ගන්නවා. මෙතන ගන්නවා 1 week forward rate එක. හරි. ඒතර දැන් මෙතන තිබුණේ කීයද? 1.25668. දැන් 1.25993. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට වැඩි වෙලා. ඒ කියන්නේ විනිමය අනුපාතකයේ ඉහළ යෑමක් වෙලා. දැන් ඒකත් අපිට මෙතනින්ම තේරුම් ගන්න පුළුවන්. විනිමය අනුපාතකයේ ඉහළ යනවා කියන්නේ පදනම් මුදල් වර්ගය මොකද වෙන්නේ? පදනම් මුදල් වර්ගයේ මිල අධික වෙනවා. විනිමය අනුපාතකයේ ඉහළ යනවා කියන්නේ පදනම් මුදල් වර්ගයේ මිල අධික වෙනවා. දැන් මෙතන මේ විනිමය අනුපාතකයට වඩා මේ විනිමය අනුපාතකය වැඩි. මේ ගැනුම් විනිමය අනුපාතකය මේක විකුණුම් විනිමය අනුපාතකය. නමුත් මේ දෙකම අපි සංසන්දනය කරොත් එතෙන් මිල සහ සතිය එකක ඉදිරි මිල සංසන්දනාත්මකව බැලුවොත් මේකට වඩා මේකේ විනිමය අනුපාතකය ඒ කියන්නේ එතෙන් විනිමය අනුපාතකයට වඩා සතියකේ විනිමය අනුපාතකය වැඩි. ඒ කියන්නේ පදනම් මුදල් වර්ගයේ ඉහළ යනවා. පදනම් මුදල් වර්ගයේ වටිනාකම ඉහළ යනවා. දැන් මේකම අපිට ගන්න පුළුවන් අපි මෙන්න මේ වගේ උදාහරණයක් ගත්තොත් මේ අපි ගමු ඇමරිකන් ඩොලර් LKR මේකේ මොකද්ද පදනම් මුදල් වර්ගය? ඇමරිකන් ඩොලර් තමයි පදනම් මුදල් වර්ගය. LKR කියන්නේ ප්‍රති මුදල් වර්ගය. බේස් කරන්සි සහ කවුන්ටර් කරන්සි. බේස් කරන්සි එකයි කවුන්ටර් කරන්සි එකයි. දැන් අපි හිතමු ඇමරිකන් ඩොලර් එතන අනුපාතිකය මේ මුදල් යුගලයේ එතන අනුපාතිකය 185යි 186යි කියලා අපි නිකන් කරගමු. දැන් අපි හිතමු මාස දෙකක ඉදිරි අනුපාතිකය මාස දෙකේ ඉදිරි අනුපාතිකය මේක තමයි මේකට අපි කියන්නේ ස්පොට් රේට් එක. මේ ඉතන අනුපාතිකය. හොඳයි. මේක ස්පොට් රේට් එක. මාස දෙකේ ඉදිරි අනුපාතිකය කියන්නේ 2 months forward. මේක කීයද? අපි හිතමු මේක 188යි 190යි. ඔයගොල්ලන්ට පේනවා විනිමය අනුපාතිකයේ ඉහළ ගිහිල්ලා දැන් අර ඉස්සර කරාමගේ ග්‍රාෆ් එකක් ඇන්දෝ. හරි? මෙතන අපි තියෙන්නේ 185 අපි ගමු බයි එක පැත්තක් විතර ගැනුම් අනුපාතිකයේ විතර 188.
මේක අද ඒ කියන්නේ ස්පොට් රේට් එක මේක 1 month 2 months 2 months forward rate එක. හරි? එතකොට මේක තියෙන 185යි මෙතන 188යි. එතකොට ඔයගොල්ලෝ පේනවා විනිමය අනුපාතිකයේ එළයෑමක් වුණොත් ඒ කියන්නේ පදනම් මුදල් වර්ගයේ වටිනාකම් වැඩි වෙනවා. දැන් මේ උදාහරණය ඔයගොල්ලන්ට පැහැදිලි ඉස්සර උදාහරණ වලට මම හිතනවා පැහැදිලි ඇති කියලා. මොකද අපි හැමතිස්සෙම බලනවා රුපියලේ අගය පහළ යනවද නැද්ද කියන එකනේ. එතකොට රුපියලේ අගය මේ අවස්ථාවේදී මාස දෙකකට පසු රුපියලේ අගය පහළ යෑමක් අපිට දක්නට ලැබෙනවා. ඒ කියන්නේ ඉස්සර අපිට ඩොලර් එකක් උනේ එහෙම නැත්නම් අපි ඩොලර් එකක් අපි ළඟ තිබුණොත් ඒ ඩොලර් එකට අපිට රුපියල් 185ක් තමයි ලැබුණේ. දැන් අපිට රුපියල් 188ක් ලැබෙනවා. ඒ වගේම රුපියල් 186ක් වියදම් කරන්න උනා අපිට කලින් ඩොලර් එකක් මිලදී ගන්න. ඩොලර් එකක් මිලදී ගන්න අවශ්‍ය නම් අපිට 186ක් වියදම් කරන්න උනා. දැන් අපිට 190ක් වියදම් කරන්න වෙලා තිබුණා. ඒ කියන්නේ ඩොලරය මිල අධික වෙලා ඩොලරේ මිල අධික වෙලා ඒ කියන්නේ ඉදිරි ඇමරිකන් ඩොලරය ඉදිරියේදී මිල අධික වෙලා ඒ කියන්නේ එහෙම වෙනකොට විනිමය අනුපාතිකයේ ඉහළ යෑමක් තමයි පදනම් මුදල් වර්ගයේ මිල අධික වෙනකොට ඇති වෙන්නේ. දැන් මේකම තමයි පදනම් මුදල් වර්ගයේ වට්ටම් වෙනකොට විනිමය අනුපාතිකයේ පහළ යෑමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. විනිමය අනුපාතිකයේ පහළ යෑමක් බලාපොරොත්තු වෙනවා අපි පදනම් මුදල් වර්ගයේ වට්ටම් සහිත වෙනකොට. හරි? දැන් මේකෙදී අපි දැනට අපි කරපු පාඩම් වලින් අපිට කරන්න පුළුවන් ගාණක් තියෙනවා මෙතන. මේ ගාණ අපි විනාඩි 2-3ක් අරගෙන කරලා බලමු. මම ඔයගලන්ට විනාඩි 2ක් දෙන්න. මේ ගාණ ඔයගලන්ට කරන්න පුළුවන්ද කියලා බලන්න. මිල ගණනය. ඇමරිකන් ඩොලර් ඉදිරි මිල ගණනය. ඇමරිකන් ඩොලර් සහ CHF US ඩොලර් CHF ඒ කියන්නේ ස්විස් ෆ්‍රැන්ක්ස්. ඇමරිකන් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක්ස් එතෙන් මිල සඳහන 1.52යි 6යි බිංදුවයි 1.52යි 7යි බිංදුවක් වන විට සහ 3 මාස ඉදිරි අංක 3 months forward points 28යි 23 වන විට 3 මාසකින් ඩොලර් මිලදී ගත හැක්කේ කුමන මිලකටද? ඩොලර් මිලදී ගත හැක්කේ කුමන මිලකටද? ඒ කියන්නේ ඩොලර් මිලදී ගන්නවා නම් මෙතනදී අපි පාවිච්චි කරන අනිත් මුදල් වර්ගය මොකද්ද? ස්විස් ෆ්‍රැන්ක්ස් එහෙම නැත්නම් CHF ස්විස් ෆ්‍රැන්ක්ස් වලින් තමයි අපි දැන් ඩොලර් මිලදී ගන්න යන්නේ. දැන් මේක අපිට වෙළඳපොලෙන් ලැබිලා තියෙන මිල කතනයක් කියලා හිතන්න ඕන. මේක අපිට වෙළඳපොලෙන් ලැබිලා තියෙන්නේ මේක. අපි වෙළඳපොලේ අලෙවිකරුවෙක්ගෙන් ගත්තාම ඔහු කියනවා ඒ අලෙවිකරු කියනවා ස්පොට් රේට් එක 1.52යි 6යි බිංදුවයි 1.52යි 7යි බිංදුව. දැන් ඔයාලා දන්නවා පළවෙනි දශම ස්ථාන වල වෙනසක් නැති නිසා අවසාන වෙනස දශම ස්ථාන විතරයි මේකේ පෙන්වන්නේ අපි මිල කතනයක් දෙනකොට. ඒතකොට ඉදිරි 3 මාස ඉදිරි අංක 28 සහ 23 විදියට තමයි තියෙන්නේ. ඒතර කොහොමද 3 මාසකින් ඩොලර් මිලදී ගත හැක්කේ කුමන මිලකටද? මේක අපි මම විනාඩි 2ක් ඔයගොල්ලන්ට මේක try කරන්න දෙන්නම්. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්ද කියන එක. මොකද මේක දැනට ඉගෙන ගත්ත කරුණු වලින් කරන්න පුළුවන් ගාණක්. දැනට ඉගෙන ගත්ත කරුණු වලින් කරන්න පුළුවන් ගාණක් එකක් තමයි අපි ඉගෙන ගත්තා මිල කතන සම්බන්ධයෙන්. ඒ මිල කතන වල අපි මිල සාදන්නා සහ මිල ගන්නා ඒ ලබා ගන්නා පිළිබඳව කරා. මිල සාදන්නාගේ ගැනුම් මිල සහ මිල සාදන්නාගේ විකුණුම් මිල කියලා දෙයක් තියෙනවා. එතන අපිට දැනුම අවශ්‍ය වෙනවා මේ ගානට. ඊට පස්සේ 3 මාස ඉදිරි අංක අපි ළඟ තියෙනවා 28 23 කියන එක. ඒතකොට ඉදිරි අංක කොයි ආකාරයෙන්ද මිල කතනය සාදා ගැනීම සඳහා පාවිච්චි කරන්න කියන එක ඉගෙන ගත්ත දැන් පොඩි වෙලාවකට කලින්. එතකොට ඒ දැනුම පාවිච්චි කරලා මේ ගාන හදන්න බලන්න.
හරිද? හරි. දැන් ඕලන්ට එනවා ඇමරිකන් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක්ස් රේට් එකක් තමයි අපිට දීලා තියෙන්නේ ස්පොට් රේට් එක. එතන අනුපාතික ඇමරිකන් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක්ස්. ඊට පස්සේ ඉදිරියන් දීලා තිනවා 3 මාස ඉදිරියන්. මේ ඉදිරියන් දීමේදී දැන් මේ ඉදිරියන් පාවිච්චි කරන්නේ කොහොමද? දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ මිල සාදන්නා ඇමරිකන් ඩොලරයක් අපේ මිලදී ගන්නේ 1.52 බිඳුවට. ඒ කියන්නේ දැන් අපි මේක ආපහු මේ විදිහට ලිව්වොත් මම මෙතන පොඩ්ඩක් මේක මකනවා. මේක මේ විදිහට ලිව්වොත් ඒ කියන්නේ අපි එක ඔහුට දුන්නොත් එක ඇමරිකන් ඩොලර් එකක්. හරි? ඔව් අපිට දෙනවා CH එක ඇමරිකන් ඩොලර් එකක් දුන්නොත් ඔව් අපිට දෙනවා CHF මේ ප්‍රමාණය 1.52 බිඳුව. හරි? ඒක තමයි මේකයි තේරුම. දැන් මෙතනින් කියන්නේ අපි ඔහුට දුන්නොත් CHF 1.52 බිඳුව. ඔව් අපිට දෙනවා එක ඇමරිකන් ඩොලර් එකක්. පැහැදිලිද? දැන් ඒක තමයි මේ ගැනුම් මිල. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකක් ඔහු ගන්න මේ මිලට. ඇමරිකන් ඩොලර් එකක් ඔහු විකුණන්නේ මේ මිලට. කියන්නේ ඔහු ඇමරිකන් ඩොලර් එකක් විකුණන්නේ 1.52 බිඳුවකට. ඔහු ඇමරිකන් ඩොලර් එකක් ඔහු ඇමරිකන් ඩොලර් එකක් ගන්න 1.52 බිඳුවකට. ඔහු ඇමරිකන් ඩොලර් එකක් විකුණන්නේ 1.52 බිඳුවකට. ස්විස් ෆ්‍රැන්ක්ස් වලින්. ඒතකොට ඒක තමයි මේ මිල කතනේ තේරුම. දැන් ඊළඟ පියවර තමයි 3 මාස ඉදිරියන් දීලා තියෙනවා. 3 මාස ඉදිරියන්. දැන් මේක අහන්නේ ඩොලර් මිලදී ගත හැක්කේ කිනම් මිලකටද මාස 3කින්. මාස 3කින් ඩොලර් මිල. දැන් අපි ඩොලර් මිලදී ගන්නවා නම් දැන් අපි ඩොලර් මිලදී ගන්න මිල කීයද? 1.52 බිඳුවනේ. 1.52 බිඳුව. දැන් අපි ගන්නවා නම් දැන් අපි ඩොලර් ගන්න පුළුවන් මොන මිලටද? දැන් අපිට ඩොලර් ගන්න පුළුවන් මෙන්න මේ මිලට. මෙන්න මේක තමයි දැන්. ඒ කියන්නේ දැන් අපි ඩොලර් මිලදී ගන්න මිල. ඩොලර් අද ස්පොට් රේට් එක අපි කියන්නේ එතන ඩොලර් මිලදී ගන්නා වූ මිල. يعني අපිට ඩොලර් මිලදී ගැනීමට මෙහෙම ලියමු අපිට මිලදී ගැනීමට හැකි. ඔහු ඩොලර් විකුණන මිලට තමයි අපිට ඩොලර් මිලදී ගන්න පුළුවන් නේ. මේ ඔහු ඩොලර් විකුණන මිල. මේ ඔහු ඩොලර් විකුණන මිල. ඒකට තමයි අපිට ඩොලර් ගන්න පුළුවන්.
ඔව් ඩොලර් විකුණන්නේ 1.52.7 ස්විස් ෆ්‍රැන්ක්ස් දුන්නාම අපි 1.52.7 ස්විස් ෆ්‍රැන්ක්ස් දුන්නොත් ඔව් අපිට ඩොලර් එකක් දෙනවා. ඒක තමයි ඩොලර් මිලදී ගැනීමට අපිට හැකියාව තියෙන මිල. දැන් 3 මාස ඉදිරියන් අපිට දීලා තියෙනවා අපිට අවශ්‍ය වෙන්නේ 3 මාස ඇමරිකන් ඩොලර් CHF මිල කතනය. 3 මාස ඇමරිකන් ඩොලර් CHF මිල කතනය. හරි. දැන් මේකෙදි අපි මේ කලින් ඉගෙන ගත්තා 28 23. ඒ කියන්නේ මෙතනදී වැඩි අංකය වම් පැත්තේ තියෙනවා දකුණු පැත්තේ තියෙන අඩු අංකය. මෙවැනි අවස්ථාවකදී මොකද්ද කරන්න ඕනේ? අඩු සහ වැඩි නම් අපි ස්පොට් රේට් එකෙන් ඉදිරියන් අඩු කරන්න ඕන ෆෝවර්ඩ් රේට් එක ගන්න. ඉදිරි අනුපාතිකය ලබා ගැනීම සඳහා ඉදිරි අංක අපි අඩු කරනවා එතෙන් අනුපාතිකයෙන්. ඉදිරි අංක අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඉදිරි අංක අඩු කරාම අපිට ලැබෙන උත්තර දෙකෙන් තමයි අපිට මේකේ උත්තරය හොයාගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ 1.52 3.2 1.52 4.7 කල්සම් 5.2 එතකොට අපේ උත්තරය වෙන්නේ මොකද්ද? අපිට මාස 3කින් ඩොලර් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔහුගේ විකුණුම් මිල වන මේ මිලටනේ. මේක තමයි ඔහුගේ විකුණුම් මිල මෙතනත්. දැන් මෙතන මේක විකුණුම් මිල වගේ මෙතනත් මේක තමයි විකුණුම් මිල. කියන්නේ ඔහුට අපි 1.52.4.7ක් දුන්නොත් ස්විස් ෆ්‍රැන්ක් ඔහු අපිට දෙනවා 1 ඩොලර් එකක්. ඒතර මොකද මේක වෙලා තියෙන්නේ? පදනම් මුදල් වර්ගය වට්ටම් වෙලා. පදනම් මුදල් වර්ගයත් වට්ටම් වෙලා. ඒකත් අපිට මෙතනින්ම දැනගන්න පුළුවන්. මේම හයි ලෝ දුන්නේ ගමන් ඒ කියන්නේ වැඩි අඩු දුන්නේ ගමන් අපි දන්නවා පදනම් මුදල් වර්ගය වන ඇමරිකන් ඩොලර් එක වට්ටම් වෙලා. ඇමරිකන් ඩොලර් එක වට්ටම් වුණ නිසා කලින් අපි ගෙවනවට වඩා අඩු ස්විස් ෆ්‍රැන්ක්ස් ප්‍රමාණයක් ගෙවලා 1 ඩොලර් එකක් ලබා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. අඩු ස්විස් ෆ්‍රැන්ක් ප්‍රමාණයක් ගෙවලා 1 ඩොලර් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙන තුර මේ ප්‍රශ්නෙට උත්තර ගත්තදී දෙවැනි උත්තරය තමයි හරි උත්තරය. 1.52.4.7 කියන උත්තරය තමයි හරි. මේක ඔයාලට තේරුණාද? තේරුණ නැත්නම් කියන්න. තේරුණ නැත්නම් අපිට කියන්න. මට කියන්න දැන් මම ආයි පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේක තේරුම් ගැනීම අපිට ඉදිරි ආරස් අනුපාතික ගණනය කිරීම සඳහා වැදගත් වෙනවා. ආරස් අනුපාතික ගණනය සඳහා වැදගත් වෙනවා. ඒක නිසා මේක තව එකපාරක් කියන්න. ප්‍රශ්න තියෙනවද? තව පාරක්. ආයි කියන්නද? ඔව් සර්. හරි මම ආයි පැහැදිලි කරන්න. වත්සලන් දැන් ඔන්න බෝල්ඩ් එක පේනව නේද ඔයගලන්ට? ඔව් සර්. හරි thank you. මේ ඔන්න දැන් මේ අපිට දීලා තියෙන රේට් එක තමයි US ඩොලර් ස්විස් ෆ්‍රැන්ක්ස්. හරි US ඩොලර් ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකක් සඳහා ස්විස් ෆ්‍රැන්ක් කොච්චර ප්‍රමාණයක්ද කියන එක. මම ඒක එහෙම ගන්නෙ කොහොමද? ඇමරිකන් ඩොලර් එක මෙතන පදනම් මුදල් වර්ගය ලෙස තියෙන නිසා. දැන් ගානේ දීලා තිනවා US ඩොලර් ස්විස් ෆ්‍රැන්ක් කියලා. ඒතර පදනම් මුදල් වර්ගය ලෙස හඳුන්වන්නේ මම මෙතනදී ඇමරිකන් ඩොලර් එක. මුලින් ලියලා තිනවා එක පදනම් මුදල් වර්ගය ඊට පස්සේ ස්විස් ෆ්‍රැන්ක්ස් තියෙනවා ප්‍රති මුදල් වර්ගය ලෙස. ඒතර මෙතන එතෙන් අනුපාතිකය තමයි මේ දීලා තියෙන්නේ. ඒතර එතෙන් අනුපාතිකය කියන්නේ 1.52.6 බිඳුවයි 1.52.7 බිඳුව 1.52.7 බිඳුව.
ඒතර මේ දෙකෙන් අදහස් වෙන දෙක අපි මුලින් දැනගෙන ඉන්න ඕන. මේකට අපි කියන දෙපැති කතනයක් නේ. ගැනුම් අනුපාතිකයක් තියෙනවා, විකිණුම් අනුපාතිකයක් තියෙනවා. මේකේ මුලින්ම අපි තේරුම් ගන්න මේ කතනය එහෙම නැත්නම් මේ කෝඩ් එක අපි කියන්නේ. මේ කතනය, මේ විනිමය කතනය අපිට කෙනෙක් දෙන එකක්. අපි මේක ලබා ගන්නා කෙනා. දැන් එහෙම අපි දැනගන්න ඕන. මොකද ඒ ලබා ගන්නා කෙනාගේ පැත්තෙන් නෙමෙයි අපි යාගේ පැත්තෙන් ඉතල තමයි ගණනය කිරීම කරන්නේ. හැබැයි අපි ප්‍රශ්න උත්තර දෙනකොට අපි මේක ලබා ගන්නා කෙනා හැටියට තමයි උත්තර දෙන්නේ නේ. දැන් මෙතන ඩොලර් මිලදී ගැනීමට හැකි කීයටද කියලා ඇහුවොත් ඒ අපි මිලදී ගන්න අපිට මිලදී ගන්න පුළුවන් ප්‍රමාණය. එයා මිලදී ගන්න රේට් එක නෙවෙයි. මොකද එයා මිලදී ගන්න රේට් එක එයා තීරණය කරලානේ තියෙන්නේ. ඒතකොට එයා තීරණය කරලා තියෙන්නේ දැන් මේක අපි හිතමු ඒ කියන පුද්ගලයා අපිට මේ කතනය දෙන්නේ කියලා. ඒතකොට ඒ කියන පුද්ගලයා කියනවා මම ඩොලර් එකක් මිලදී ගන්නේ. මම එක ඩොලර් එකක් මිලදී ගන්නේ ඔයගොල්ලන් CHF මෙච්චර ප්‍රමාණයක් දීලා මෙදී CHF 1.52 6 බිංදුවක් දීලා තමයි මම ඩොලර් එකක් ගන්න. ඒ කියන්නේ ඔහුට අපි ඩොලර් එකක් දුන්නොත් දැන් මේ මිල කතනේ අපි තුන් බැංකුවකින් කියලා අපි නිකන් සරල උදාහරණයක් ලෙස හිතන්න මේ බැංකුවකට ගිහිල්ලා අපි මේ අපි ළඟ අපිට ඩොලර් අපි ළඟ ස්විස් ෆ්‍රැන්ක්ස් තියෙනවා. අපිට එහෙම නැත්නම් අපිට ස්විස් ෆ්‍රැන්ක් ඕන. එහෙම නැත්නම් අපිට ඩොලර් එකක් විකුණලා ස්විස් ෆ්‍රැන්ක්ස් ගන්න ඕන. අපි හිතමු අපි බැංකුවකට යනවා. බැංකුවකට ගියාම අපිට අවශ්‍යතාවය තියෙනවා ඩොලර් එකක් දීලා. දැන් අපි හිතමු ස්විට්සර්ලන්ඩ් වලට ගියා කියලානේ. ස්විට්සර්ලන්ඩ් වලට ගියාම අපි බැංකුවකට ගියා. අපි ළඟ ඩොලර් තියෙනවා. අපිට ස්විස් ෆ්‍රැන්ක් තමයි අවශ්‍ය වෙන්නේ. ස්විට්සර්ලන්ඩ් වලට ගිහිල්ලා අපිට ස්විස් ෆ්‍රැන්ක් අවශ්‍ය වෙන නිසා අපි බැංකුවකට ගිහිල්ලා අහනවා ඒගොල්ලන්ගේ රේට් එක. එතකොට තමයි ඒගොල්ලෝ ඉතින් අනුපාතිකය දෙන්නේ මේ විදියට. ඉතින් අනුපාතිකය ඒගොල්ලෝ දෙනවා 1.52 6 බිංදුව සහ 1.52 7 බිංදුව කියලා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ අපි යාර ඩොලර් එකක් දුන්නොත් අපි මේ බැංකුවට ඩොලර් එකක් අපි ළඟ තියෙන ඩොලර් එකක් විකිණුවොත් මොකද වෙන්නේ? අපි ඩොලර් එකක් විකිණුවොත් අපිට ස්විස් ෆ්‍රැන්ක් මෙච්චර ප්‍රමාණයක් ලැබෙනවා. අපිට ස්විස් ෆ්‍රැන්ක්ස් මේ වගේ ප්‍රමාණයක් ලැබෙනවා. 1.52 බිංදුවක් ස්විස් ෆ්‍රැන්ක්ස් ලැබෙනවා. හරි? 1. කියන්නේ ස්විස් ෆ්‍රැන්ක් එකකුත් අපි හිතමු 752ක්. එහෙම නැත්නම් 753යි. ඉතින් 5.2 බිංදුව කියන්නේ මේක දැන් එතකොට ආසන්නම සතියේට ඒගොල්ලෝ ගණන් හදලා එහෙම දෙන්න පුළුවන් ඒගොල්ලන්ට නේ. ඒ වගේ. දැන් මෙතනදී මොකද වෙන්නේ? දැන් අපි හිතමු අපි ළඟ ස්විස් ෆ්‍රැන්ක්ස් ඉතුරු වුණා. ඉතුරු වෙලා තියෙනවා අපිට ඒක US ඩොලර්ස් කරගන්න අවශ්‍යයි. එතකොට මොකද වෙන්නේ? අපි 1.52 7 බිංදුවක් දුන්නොත් ස්විස් ෆ්‍රැන්ක් එයා අපිට එක US ඩොලර් එකක් දෙනවා. ඒතර එයා මේ හැම ස්විස් ෆ්‍රැන්ක් මේ ගනුදෙනුවකම එයාගේ ලාභය තමයි මේ 7.10 එකක් 0.1 බිංදුවක් ස්විස් ෆ්‍රැන්ක් ලාභයක් තියා ගන්නවා නේ. ඒතකොට දැන් එතකොට අපිට ඩොලර් මිලදී ගන්න පුළුවන් වෙන්නේ මොන රේට් එකද? ඔහුගේ විකිණුම් මිලට නේ. දැන් මේක අපි කියනවා බිඩ් රේට් එක bid and ask කියලා නේ. ඒ කියන්නේ මේක පේන්නේ නැහැ. bid මෙතන මේකට කියන රේට් මේ අපි කියන්නේ මේකට අපි කියන්නේ bid rate. එහෙම නැත්නම් ගැනුම් මිල. ගැනුම්. නේද? මේක අපි කියනවා ask rate එක. එහෙම නැත්නම් විකිණුම්. මොකද්ද මේ ගන්නෙ මෙයා? මේ ගන්නේ පදනම් මුදල් වර්ගය. මේ විකුණන්නේ පදනම් මුදල් වර්ගය. එතකොට ඒ විකුණන්නේ පදනම් මුදල් වර්ගය සහ ගන්නේ පදනම් මුදල්. එතකොට ගන්නේ පදනම් මුදල් වර්ගය ගන්නේ මොනවා දීලාද? අර අනිත් ප්‍රති මුදල් වර්ගය දීලා නේ. ප්‍රති මුදල් වර්ගය දීලා. දැන් අපි අර මුලදීම ඉගෙන ගන්නකොට ඔයගලට මතකද මේ පාඩම ගිය සතියේනේ පටන් ගත්ත ගිය සතියේම මම කිව්වා දැන් මේ විනිමය අනුපාතිකයක් දෙනකොට මේක යුගලයක් විදිහට තමයි අපි දෙන්නේ. යුගලයක් විදිහට දෙන්නේ. එතකොට මෙතන යුගලයක් විදිහට දෙනකොට මේ යුගලයේ එකක් තමයි ඇමරිකන් ඩොලර් අනිත් එක තමයි ස්විස් ෆ්‍රැන්ක්ස්. ඇමරිකන් ඩොලර් සහ ස්විස් ෆ්‍රැන්ක්ස්. එතකොට මේ යුගලයේ පදනම් මුදල් වර්ගය ඇමරිකන් ඩොලර් ප්‍රති මුදල් වර්ගය
ස්විස් ෆ්‍රැන්ක්ස්. එතකොට මේ මේ විනිමය අනුපාතිකය තුල ගනුදෙනු වෙන සියලුම ගනුදෙනු වෙන්නේ ඇමරිකන් ඩොලර් සහ ස්විස් ෆ්‍රැන්ක්ස් අතර. එතකොට මේ ඒ කියන පුද්ගලයා මිල අපිට ලබා දීලා තිනවා ගැනුම් මිල. ඔහුගේ ගැනුම් මිල කියන්නේ ඔහු ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්නා වූ මිල. ඔහු ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්නා වූ ස්විස් ෆ්‍රැන්ක් ප්‍රමාණය. එතකොට ඔහු ස්විස් ෆ්‍රැන්ක් 52.6 දීලා එක ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්නවා. ඒ වගේම අපිට අවශ්‍ය නම් ඇමරිකන් ඩොලර් මිලදී ගන්න ස්විස් ෆ්‍රැන්ක්ස් දීලා අපි පාවිච්චි කරනවා ඇමරිකන් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක් ඔහුගේ විකුණුම් රේට් අනුපාතිකය. එහෙම නැත්නම් ආස් රේට් එක විකුණුම් අනුපාතිකය තමයි 1.5227. ඒ කියන්නේ අපි 1.5227ක් ස්විස් ෆ්‍රැන්ක් ඔහුට දුන්නොත් ඔහු අපිට ලබා දෙනවා එක ඇමරිකන් ඩොලර් එකක්. එක ඇමරිකන් ඩොලර් එකක්. ඒතර ඒක තමයි මේ ගානේ අපි මූලිකවම තේරුම් ගන්න අවශ්‍ය දේ. මූලිකවම තේරුම් ගන්න අවශ්‍ය දේ ඇමරිකන් ඩොලර් විකිණීම සහ ඇමරිකන් ඩොලර් මිලදී ගැනීම සඳහා මොහු අපිට දීලා තියෙනවා අනුපාත දෙකක්. ඒ කියන්නේ ඔහු මිලදී ගන්නා රේට් එක සහ ඔහු විකුණන රේට් එක. ඒතර ඔහු මිලදී ගන්නා රේට් එකට තමයි ඔහු මිලදී ගන්නා වූ මෙන්න මේ රේට් එකට තමයි අපිට ඇමරිකන් ඩොලර් ඔහුට විකුණන්න පුළුවන් වෙන්නේ. ඔහු විකුණන මේ රේට් එකට, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් විකුණන මේ රේට් එකට තමයි අපිට ඩොලර් මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. අපිට ඩොලර් මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ ඒ රේට් එක. එතකොට දැන් මේක අහන්නේ ඊට පස්සේ මේ ගාන ඉතුරු කොටස තමයි 3 මාස ඉදිරි අනුපාතය. 3 මාස ඉදිරි අනුපාතය හොයන්න කියලා. 3 මාස ඉදිරි අනුපාතය හොයන්න කියලා කියන ගමන් ඔව් මේ ගාන දෙනවා 3 මාස ඉදිරියන්. 3 මාස ඉදිරියන් 28 සහ 23 ලෙස දෙන්නේ. දැන් මේක මේ ලියන විදියෙන් තමයි අපි දැනගන්නේ මේවා ලියන විදියෙන් තමයි අපි දැනගන්නේ එතන අනුපාතයට මේ ඉදිරියන් එකතු කරන්න ඕනද එහෙම නැත්නම් මේ ඉදිරියන් එතන අනුපාතයෙන් අඩු කරන්න ඕනද කියන එක. එතන අනුපාතයට ඉදිරියන් එකතු කරන්න ඕනද එතන අනුපාතයෙන් ඉදිරියන් අඩු කරන්න ඕනද කියන එක අපි තේරුම් ගන්නේ මේ ලියන විදිහේ. එතකොට මේ විශාල අංකය කලින් ලියලා කුඩා අංකය පස්සේ ලිව්වොත් ඒ කියන්නේ විශාල කුඩා ලෙස දුන්නොත් හයි ලෝ ලෙස දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේක අපි හිතමු මේක 28 23 කියලානේ තියෙන්නේ. 28 සහ 23 ලෙස කියලා දීලා තියෙන්නේ. නමුත් මේක 23 සහ 28 ලෙස දෙන්නත් පුළුවන්. එහෙම දුන්නොත් මේ උත්තරේ වෙනස්. දැන් මේ විදිහට දුන්න නිසා තමයි අපි දන්නවා හයි ලෝ කියලා දුන්නොත් මේක අඩු කරන්නයි ඕනේ. හයි ලෝ කියලා දුන්නොත් අඩු කරන්න. එහෙම නැත්නම් විශාල සහ කුඩා ලෙස දුන්නොත් අඩු කරන්නයි අවශ්‍ය. එතකොට අපි මොකද කරන්නේ? 3 මාස ඇමරිකන් ඩොලර් CHF අනුපාතය සාදා ගැනීම සඳහා මේ එතන අනුපාතයෙන් අඩු කරනවා. දැන් මේක දීලා තියෙන විදිහට තමයි අඩු කරන්නේ. මේක ගැනුම් අනුපාතයෙන් අඩු කරනවා. මේක විකුණුම් අනුපාතයෙන් අඩු කරනවා. ඒතර 28 අඩු කරනවා මේකෙන්. ඒතර 1.52 3.2 කියලා එනවා. ඊට මෙතන එනවා 1.52 4.7 කියලා. එතකොට අපිට ඇත්තටම මේක බැලුවේ ගමන් අපිට කියන්න පුළුවන් මොකද්ද කියන්න පුළුවන්? ඇමරිකන් ඩොලරය ස්විස් ෆ්‍රැන්ක් වලට සාපේක්ෂව ඉදිරියේදී මොනවාද වෙලා තියෙන්නේ? අවප්‍රමාණ වෙනවා කියලා. ඇයි අවප්‍රමාණ වෙන්නේ? මම අර කලින් ඔයගොල්ලන්ට ප්‍රස්තාරකින් පෙන්නුවා විනිමය අනුපාතකය අඩු වෙනවා කියන්නේ ඒ සංඛ්‍යාත්මකව අපි බලන්නේ මේ විනිමය අනුපාතකය මේ 5.2 6.0 5.2 3.2 5.2 7.0 5.2 4.7. එතකොට මේ ගැනුම් විකුණුම් අනුපාතකයට අඩු වෙලා ගැනුම් අනුපාතකයට අඩු වෙලා. එතකොට මේ වගේ අඩු වෙනවා කියන්නේ විනිමය අනුපාතකය අඩු වෙනවා කියන්නේ මොකද්ද? පදනම් මුදල් වර්ගය වන ඇමරිකන් ඩොලරය මෙතන පදනම් මුදල් වර්ගය වන ඇමරිකන් ඩොලරය මොකද වෙන්නේ? ඉදිරියේදී එහෙම නැත්නම් 3 මාසයකින් 3 මාස අනුපාතය අනුව සලකා බැලුවාම ඒක අවප්‍රමාණ වෙලා ඇමරිකන් ඩොලරය අපි අවප්‍රමාණ වෙලා කියනකොට අපි නිකම්ම කියන්න බෑ. අපි කියනවා ඒ 3 මාස අනුපාතය මොකකට සාපේක්ෂවද? ස්විස් ෆ්‍රැන්ක් වලට සාපේක්ෂව අවප්‍රමාණ වෙලා. ස්විස් ෆ්‍රැන්ක් වලට සාපේක්ෂව අවප්‍රමාණ වෙලා. පැහැදිලිද? එතන අපි මේකෙන් උත්තරයක් ලබා ගන්නවානේ.
ගැනුම් අනුපාතිකය සහ විකුණුම් අනුපාතිකය කියන එකක් ගන්නවා. එතකොට අපිට පුළුවන් වෙනවා දැනගන්න. ඔව් ඒ නැමැති පුද්ගලයා. දැන් අපි යාගේ පැත්තෙන් ඉඳලා තමයි මේ ගාන හදන්නේ. නමුත් අපේ පැත්තෙන් ඉඳලා තමයි උත්තරේ දෙන්න ඕනේ නේ. මොකද අපිට ඩොලර් මිලදී ගන්න පුළුවන්. ඔහුගේ මොන මිලටද? ඔහුගේ විකුණුම් මිලට. ඔහු ඩොලර් විකුණන්නේ කීයටද? ඒ මිලට තමයි අපිටත් මිලදී ගන්න පුළුවන් වෙන්නේ නේ. දැන් අපි තුමි යම්කිසි වෙලෙන්දක් යම්කිසි දෙයක් විකුණනවා. එතකොට ඔහු විකුණන මිල තමයි අපේ ගැනුම් මිල නේ. ඔහුගේ විකුණුම් මිල තමයි අපේ ගැනුම් මිල. හරි? එතකොට අපේ ඩොලර් මිලදී ගන්න පුළුවන් වෙන්නේ මාස 3කින් 1.5 4.7කට 1.5 4.7කට. ඒතකොට උත්තරේ තමයි දෙවෙනි උත්තරේ 1.5 4.7. හරි? ඒ වගේ උගලන්ට තේරුම් නැත්නම් ප්‍රශ්න අහන්න. එතකොට අපිට නැත්නම් අපි ටික වෙලාවක් යනකොට ඉස්සරහට යනකොට අනිත්‍යව තේරෙන්නේ නැතුව යන්න පුළුවන්. දැන් මේ හරස් ඉදිරි අනුපාත ගණනය කියලා තියෙනවා අපිට. ඒ කියන්නේ දැන් අපිට මේකට කලින් අපිට එනවා හරස් අනුපාත ගණනය. ඒත් දැන් අපි හරස් අනුපාත ගණනය පොඩි ගණනක් කරලා ඉස්සලා ඉමු. හරස් ඉදිරි අනුපාත ගණනය කරන්න කලින් හරස් මේක මම හරස් ඉදිරි අනුපාත ගණනය තුලින්ම හරස් අනුපාත ගණනය කරන්න තමයි මේක දීලා තියෙන්නේ. නමුත් ඊට ඉස්සලා අපි පොඩි ගණනක් කරමු හරස් ඉදිරි අනුපාත. හරි අපි එක පැත්තක ගානක් කරමු. ඒ කියන්නේ ගැනුම් අනුපාතිකය විතරක් හොයාගන්න විදිය ඉස්සෙල්ලා අපි බලමු. මොකද හරස් අනුපාතිකය කියන්නේ විනිමය අනුපාතික දෙකක් තුලින් තවත් විනිමය අනුපාතිකයකට ළඟා වීම තමයි හරස් අනුපාතිකය කියලා කියන්නේ. විනිමය අනුපාතික දෙකක් එහෙම නැත්නම් විනිමය මුදල් වර්ග යුගලයන් දෙකක් තුලින් තවත් මුදල් වර්ගයක වටිනාකම එහෙම නැත්නම් විනිමය අනුපාතිකය සොයා ගැනීම තමයි අපි හරස් අනුපාත ගණනය කියලා කියන්නේ. දැන් අපි මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. ඇමරිකන් ඩොලර් LKR අපි පාස් වෙන ගමු එක පැත්තක් විතරයි. එහෙනම් අපි ගැනුම් අනුපාතිකය විකුණුම් අනුපාතිකය කියලා හිතන්නේ නැතුව අපි ගමු අර කලින් මුලින්ම අපි කරනවා වගේ 185යි කියලා හිතන්නකෝ. US ඩොලර් LKR එක 185යි. ඒ කියන්නේ අපි මුලින්ම කරේ දෙපැති කතන වලට එන්නේ ඉස්සල්ලා මේ එක අනුපාතිකයක් විතරක් තියෙන විනිමය අනුපාතිකය ඒ වගේ. දැන් ඊට පස්සේ අපි තවත් අනුපාතිකයක් ගන්නවා ඇමරිකන් ඩොලර් JPY. අපි ගමු JPY 110යි කියලා. rate එක ගමු. සියහතක් වගේ තමයි වෙන්නේ. සිතායට අපි ගමු. එතකොට දැන් මේ දෙක පාවිච්චි කරලා මේ විනිමය අනුපාතික දෙක පාවිච්චි කරලා මේ තුලින් අපිට ලබා ගන්න පුළුවන් නම් JPY LKR අපිට ලබා ගන්න පුළුවන්. එහෙම ලබා ගැනීම තමයි හරස් අනුපාත ගණනය කියලා කියන්නේ. මේක හරස් අනුපාතිකයක්. මේකේ හරස් අනුපාතිකය කියන්නේ මේකේ පදනම් මුදල් වර්ගය ඇමරිකන් ඩොලර් නෙවෙයි. එහෙම නැත්නම් මේකේ පදනම් මුදල් වර්ගය ජපනීස් යෙන්. ඒතකොට ජපනීස් යෙන් එකක් සඳහා LKR කොපමණ ප්‍රමාණයක්ද? මෙන්න මේ අනුපාතය හොයාගන්න අපිට පුළුවන් වෙන්න ඕන.
මේ අනුපාත දෙක පාවිච්චි කරලා මේක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. ක්‍රම කීපයකට කරන්න පුළුවන්. දැන් මේ ඔයගලන්ට පේනවා ඇති මේ මම දීලා තියෙන විනිමය අනුපාතික දෙකම මොන විනිමය අනුපාතිකද? මොන විනිමය අනුපාතිකද? මේ විනිමය අනුපාතික දෙකම මොකද්ද? ඍජු විනිමය අනුපාතිකයක්ද වක්‍ර අනුපාතිකයක්ද? මේ ඍජු විනිමය අනුපාතිකය කියන්නේ ඇමරිකන් ඩොලර් එකේ පදනම් මුදල් වල කියලා ලෙස සලකලා ගන්න වූ අනුපාතිකයක්. එහෙම නැත්නම් විදේශ මුදලේ එක් ඒකකයක් සඳහා දේශීය මුදලේ කොපමණ ප්‍රමාණයක්ද? මෙතන 185යි. විදේශ මුදලේ එක් ඒකකයක් සඳහා දේශීය මුදලේ කොච්චර ප්‍රමාණයක්ද? 110යි. ජපනීස් යෙන්. ඒක තමයි අපි කියන්නේ ඍජු කතන කියලා. දැන් මේක දෙක පාවිච්චි කරලා කොහොමද JPY LKR එහෙම නැත්නම් ජපනීස් යෙන් එකක් සඳහා LKR කොපමණ ප්‍රමාණයක්ද කියන එක අපි හොයාගන්න. ඒත් මේක ලේසි. දැන් හැම වෙලේම අපිට මෙන්න මේ විදිහට මේ වගේ ගානක් ආවා. මේක අපි ක්‍රම ගණිතමය ක්‍රමයට සහ ඊට අමතරව මේක අපිට පුළුවන් තර්කානුකූලවත් මේක විසඳන්න. ගණිතමය ක්‍රමය තුලම තමයි තර්කානුකූල තත්ත්වය තියෙන්නේ. නමුත් අපිට මේක මතක තියාගෙන කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තාර්කිකව කල්පනා කරලා කරන්නත් පුළුවන්. ඒතකොට අපිට පැහැදිලි වෙනවා බොහෝ විට අපි හොඳට තේරුම් ගත්තොත් අපි නොදන්නා මුදල් යුගලයක් ආවොත් අපිට ලේසි මේ විදිහට කරන එක. නැත්නම් අපි මේක මතකයෙන් කරන්න ගියොත් නොදන්න මුදල් වර්ගයක් ආවොත් අපිට සමහරක් වෙලාවට පැටලෙන්න පුළුවන්. තර්කානුකූලව කරනකොට එහෙම වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මෙතන කියන්නේ එක US ඩොලර් එකක් සමානයි 185යි LKR කියලා නේද? ඊට පස්සේ එක US ඩොලර් එකක් සමානයි ඊළ 110යි JPY. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මොකද්ද? මේ වම් පැත්ත සමාන නම් දකුණු පැත්තත් අපිට සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ 110යි JPY සමානයි මොනවාද? 185යි LKR නේ. එතකොට JPY එකක් සමානයි LKR වලින් නම් 185 බෙදීම පෙරවලෙන් බොඩ් එක 185 බෙදීම 110 වැඩි කිරීම 1 නේ. එක කියන්නේ එකක් සඳහා වෙන නිසා. ඒතර 185 110 බෙදුවාම අපිට විනිමය අනුපාතිකය ලබා ගන්න පුළුවන්. කොහොමද අපි ලබා ගන්නේ විනිමය අනුපාතිකය? කීයද එන්නේ? බෙදලා බලන්න හැම වෙලේම කැල්කියුලේටර් එකක් ඕල් තියාගන්න මේ ක්ලාස් එක වෙලාවට. දී මේක 110. 1.68 මේ ඔක්කොම එතන අනුපාතික. හොඳේ. එතන අනුපාතික. දැන් ඒ කියන්නේ මෙතනදී අපි කියනවා මේ අනුපාත දෙක පාවිච්චි කරලා හරස් අනුපාතය අපි හොයා ගන්නවා. මොන හරස් අනුපාතයද? JPY එහෙම නැත්නම් ජපනීස් යෙන් LKR කියන්නේ රුපියල් ලංකා රුපියල්. එතකොට 1.68 කියලා අපි මේ රේට් එක හොයාගන්නවා. දැන් ලේසිනේ. දැන් ඩිරෙක්ට් ඒ කියන්නේ ඍජු කතන දෙයක් ආවොත් ඉතාමත්ම ලේසියෙන් මේ ක්‍රමය තුලින් මේක හොයාගන්න පුළුවන්. හරි? ඉතාමත්ම ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. දැන් අපි ගම්මු ඊට පස්සේ ඍජු කතනයක් සහ වක්‍ර කතනයක් තුලින් කොහොමද මේක හොයාගන්නේ කියන එක. මේ හරස් කතන ගණනය කිරීම. මේක පැහැදිලි කියලා මම හිතනවා මේක ලේසි දැන් කරපු එක. ඊළඟ එක අපි බලමු. අපි ගාමු GBP US ඩොලර්. හරි? 1.25 කියලා ගමුකෝ. අපි විනිමය අනුපාතිකය. ඒ කියන්නේ මෙතනදී අපි ගන්නවා
මේක ඍජු කතනයක්, මේක වක්‍ර කතනයක්. ඍජු කතනයක්. මේක වක්‍ර කතනයක්. හරි. ඒතර ඍජු කතනයක් සහ වක්‍ර කතනයක් දීලා හරස් අනුපාතිකය. එහෙම නැත්නම් ඇමරිකන් ඩොලර් LKR ස්ටර්ලින් පවුන්ඩ් US ඩොලර් දීලා අපිට හොයන්න කියන්නේ මොකද්ද? ස්ටර්ලින් පවුන්ඩ් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුන්ඩ් සඳහා LKR බ්‍රිතාන්‍ය පවුන්ඩ් LKR විනිමය අනුපාතිකය. ඒ කියන්නේ එක GBP එකක් කොච්චර LKR ප්‍රමාණයක් වෙනවද කියන එක. ඉතින් කොහොමද මේක අපි හදන්නේ? මේකත් ලේසි ඉස්සරහට වගේම ලේසි මේකත් දැනගන්න එක අපිට මේ හදන එක. දැන් ඔන්න බලන්න මෙතනදී අපි ගත්තොතින් එක US ඩොලර් එකක් 185යි නේ. එක US ඩොලර් එකක් GBP එකක් සඳහන් වෙන්නේ අපි එක GBP එකක් ලියනවා US ඩොලර්ස් වලින් නම් 1.25 US ඩොලර්ස්. හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති එක US ඩොලර් එකක් අපි කියනවා එක US ඩොලර් එකක් සමානයි LKR 185කට නේ. තේරුණා? දැන් එක US ඩොලර් එකක් LKR 185යි මේ ලියලා තියෙන මේකනේ. ඒකම තමයි මම යටින් ලිව්වේ. එක US ඩොලර් එකක් LKR 185යි. හරි? එක US ඩොලර් එකක් LKR 185යි. ඒ වගේ එක ස්ටර්ලින් පවුමක් 1.25 US ඩොලර් වෙනවා. හරි? එතකොට හිතන්න අපි මේ 1.25 US ඩොලර් වල LKR ප්‍රමාණය හොයාගත්තොත් LKR කොච්චර ප්‍රමාණයක්ද කියලා හොයාගත්තොත් ඒක නේද එක GBP එක. දැන් 1.25 US ඩොලර් එක GBP එකක් නම් මේ 1.25කට සමාන LKR ප්‍රමාණයත් එක GBP එකක් නේද? ඔව් එක GBP එකක් එතකොට. මේකට සමාන LKR ප්‍රමාණයත් එක GBP එකක්. සමීකරණය මෙහෙම කරොත් මෙන්න මේක තමයි අපිට අවශ්‍ය ප්‍රමාණය. එතකොට අපි බලනවා එක US ඩොලර් එකක් 185යි නම් 1.25 US ඩොලර් කොච්චර LKR 185 එකෙන් අපි බෙදනවා එකක් සඳහානේ වැඩි කරනවා 1.25. එතකොට අපිට එන උත්තරේ කොහොම උත්තරය දෙන්නේ? 185 වැඩි කිරීම 185 වැඩි කිරීම 1.25 231යි 725 කියලා එනවා. 231යි 725 231යි 725. එතකොට අපිට එනවා අපිට මෙතන උත්තරේ ලියන්න පුළුවන් GBP GBP LKR සමානයි 231යි 725. හරි 231යි 725. නැගිලි මේ ගාන ඒ විදිහට අපිට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ ගණිතමය ක්‍රමවේදය තුලින් පමණක් මේක විසඳන්නත් අර විදිහට අර්ථානුකූලව කියන්නේ නැතුව එක GBP එකක් 1.25 US ඩොලර් නම් ඒ හා සමාන LKR ප්‍රමාණයක් එක GBP එකයි කියලා කියන්නේ නැතුව එහෙම කියලා එක US ඩොලර් එකක් 185යි නම් 1.25 US ඩොලර් 185 වැඩි කිරීම 1.25 කියන විදියට අපි කරන්නේ නැතුව අපිට පුළුවන් ගණිතමය ක්‍රම තුලින් පමණක්ම ඒක විසඳන්න. කොහොමද ඒක කරන්නේ? වගේ හරස් අනුපාත ගණනය කිරීම මේ වගේ පොඩි හරස් අනුපාත ගණනය කිරීම විභාගයට දෙනවා.
අර කෙටි ප්‍රශ්න වලට මේ කෙටි කියන්නේ මල්ටිපල් චොයිස් බහුවර්ණ ප්‍රශ්න වලට දෙනවා. ඒ පළවෙනි ප්‍රශ්න 10 තුල තියෙන ලියන්න තියෙන ප්‍රශ්න වලට දෙනවා. අපි මේක දෙනවා මේක වක්‍ර කතනයක්. අපි ලියමු GBP US dollar 1.25. එහෙම මම දුන්නේ නැහැ. හරි. ඒත් අපි මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති US dollar LKR අපි මෙහෙම ලියනවා. 185යි. හරි. මේක එන්නේ GBP US dollar. කයි 25. ප්‍රදේරදි මේ යුගලයේ මේකින් වැඩි කරාම මේ US dollar කියන එක නැති වෙලා යනවා. ඒ කියන්නේ US dollar එදීම LKR වැඩි කිරීම GBP එදීම US dollar වලට 100 මෙතන එන්නේ අපිට 185 වැඩි කිරීම 1.25 185 වැඩි කිරීම 1.25 ඒතකොට මෙතන US dollar කියන එක කැපිලා ගියාම මෙතන අපිට එනවා GBP LKR කියන්නේ ප්‍රති මුදල් වර්ගය පදනම් මුදල් වර්ගය සමානයි 185 වැඩි කිරීම 1.25 සමානයි 231යි 7.25. උත්තර කල්පනා කරලා බලන්න. දැන් කරපුවා අපි උදාහරණ දෙක. හරස් අනුපාත ගණනය කිරීමේ උදාහරණ දෙකේ ඔයගොල්ලන්ට තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් ආයි මේක කරන්න ඕන නම් මට කියන්න. ඒතර මම ආයි කරන්නම්. මොකද මේක අපිට ලකුණු ගන්න වැදගත් වෙන ගණනය කිරීමක්. දැන් මේක අපි හදන්න බලන්න මම මේ ගානක් දෙන්න ඕල හදන්න බලන්න විනාඩි 5ක් අරගෙන හදලා බලන්න මේ ගාන Australian dollar US dollar 0.6902යි. අහන්නේ AUD LKR AC කමන්නේ නේද දේශනාවට කරලා බලන්න දැන්. කරලා කියන්න මම කිය දෙන්නේ. AC අර වගේමයි අපිට මේ විදිහට ගන්නත් පුළුවන්. කොහොමද? එක ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් සමානයි US ඩොලර් නම් 0.669යි 0.2යි US ඩොලර් සමානයි කොච්චර LKR ප්‍රමාණය. ඒකෙම අපිට හම්බ වෙනවා එක US ඩොලර් එකක්. එක US ඩොලර් එකක් සමානයි LKR 185යි කියලා නේ. LKR 185. එතකොට
අපි හොයන්න ඕනේ 0.69යි US ඩොලර් කියන්නේ KR කොච්චරද? 185 බෙදීම 1 වැඩි කිරීම 0.69. හරි. එතකොට ඒක වෙන්නේ උත්තරේ වෙන්නේ 185 වැඩි කිරීම 0.69. 185 වැඩි කිරීම 0.69. 128යි 75යි. උත්තරේ වෙන්නේ 127යි 75යි. දැන් අපි ඍජු කතන දෙකක් සම්බන්ධයෙන් කරා. අපි ඍජු වක්‍ර කතන ඍජු සහ වක්‍ර කතන සම්බන්ධයෙන් කරා. දැන් අපි ගත්තොතින් අපිට වක්‍ර කතන දෙකක් හම්බුනොත් අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න කියලා බලන්න. මේක මම ඔයගලන්ට ඉස්සර කරන්න පොඩි වෙලාවක් දෙනවා. ඊට පස්සේ මම බෝඩ් එකේ ප්‍රශ්න කරන්න. හරි? අපි වක්‍ර කතනයක් ගමු. මේක අපි පළවෙනි පාඩ කරන්නේ. මේ උදාහරණයක් අපි කරේ නෑ. නමුත් ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න වක්‍ර කතනයක් ගමු. GBP US ඩොලර් 1.25. හරි? ඒත් අපිට ඕනේ GBP AUD හරස් කතනය ගණනය කිරීම. GBP AUD හරස් කතනය. බලන්න මේක ඔයගලන්ට කරන්න පුළුවන්ද කියන එක. එක GBP එකක් ඔස්ට්‍රේලියන් ඩොලර් වලින් නම් කොච්චරද? වක්‍ර කතන දෙකක් තියෙනවා. ඇයි අපි මේවට වක්‍ර කතන කියලා කියන්නේ? GBP එකක් සඳහා US ඩොලර්. ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් සඳහා US ඩොලර් නේ. එතකොට GBP AUD රේට් එක තමයි අහන්නේ. ඒ කියන්නේ එක GBP එකක් සඳහා ඔස්ට්‍රේලියන් ඩොලර් කොපමණ ප්‍රමාණයක්? එක GBP එකක් සඳහා ඔස්ට්‍රේලියන් ඩොලර් කොපමණ ප්‍රමාණයක්ද? අදාළ බලන්න. මම හිතන්නේ අර ඉස්සලා මම කියපු විදිහට එක GBP එකක් නම් US ඩොලර් කොච්චරද? ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් US ඩොලර් කොච්චරද? එහෙම කියලා තර්කානුකූලව මේ ප්‍රශ්නේ විසඳුවොත් ඒක ටිකක් ලේසි වෙයි. විනාඩිය දෙකක් අපි ගන්න පුළුවන්. අපිට මෙහෙම ලියන්න පුළුවන් එක GBP එකක් සමානයි US ඩොලර් නම් 1.25 US ඩොලර් නේ. ඒත් අපිට ඕනේ මේකේ කොච්චර AUD ප්‍රමාණයක්ද කියන එක. AUD කොච්චර ප්‍රමාණයක් අපිට මේ කතනේ අනුව අපිට ලියන්න පුළුවන් US ඩොලර් 0.69ක් කියන්නේ
0.69ක් කියන්නේ කියයි. එක AUD එකක්. නේ? ඒතර US ඩොලර් 0.69ක් කියන්නේ එක AUD එකක්. එතකොට US ඩොලර් 1.25ක් කියන්නේ 1.25ක් US ඩොලර් කියන්නේ කොච්චර AUD ප්‍රමාණයක්ද කියලා හොයාගත්තොත් හරිනේ. එතකොට අපි මේ විදිහට විසඳුවොත් 0.69 USD කියන්නේ එක AUD එක. එතකොට අපි හොයන්න ඕනේ 1.25යි US ඩොලර් කියන්නේ කොච්චර AUD ප්‍රමාණයක්ද. එක බෙදීම 0.69 නේ. 0.69 වැඩි කිරීම 1.25. ඒ කියන්නේ 1.25 බෙදීම 0.69. එතන තියෙන්නේ නේ. එතකොට ඊයේ උත්තරේ 1.25 බෙදීම 1.25 බෙදීම 0.69. 1.815. 1.815. හරි. So අපිට මෙතනදී හම්බ වෙනවා GBP එකක් සඳහා 1.25 US dollars වලින් නම් 1.815 Australian dollar වලින්. يعني 1.815 AUD. GBP AUD විනිමය අනුපාතය. දැන් මේ වක්‍ර කතන දෙකක් අපිට දීලා තිබුණේ. ඒ වක්‍ර කතන දෙක තුලින් අපි හරස් අනුපාතික හොයාගත්තා නේ. දැන් ආයි බැලුවොත් මේක එක GBP එකක් සමානයි 1.25 US ඩොලර්. හරි? 0.69යි දැන් මේ දැන් 0.69යි US ඩොලර් සමානයි එක AUD එක. මේ දෙකම වක්‍රනේ. කියන්නේ මේකෙන් කියන්නේ එක GBP එකක් සමානයි කොච්චර US ඩොලර්ද? එක AUD එකක් සමානයි කොච්චර US ඩොලර්ද? එක AUD එකක් සමානයි මෙච්චර US ඩොලර් ප්‍රමාණයක් නේ. කියන්නේ එක AUD එකක් සමානයි මේ US ඩොලර් ප්‍රමාණය. හරි? එතකොට අපි හොයන්න ඕනේ 1.25 US ඩොලර් කියන්නේ කොච්චර AUDද? 1.25 කියන්නේ කොච්චර AUDද? ඒ කියන්නේ 1.25 බෙදනවා 0.69. ඒ කියන්නේ 1.815යි 1.815යි AUD එක GBP එකක්. දැන් මේක අපිට මේ විදිහට මතක තියාගන්නත් පුළුවන්. දැන් මෙතන GBP AUD නේ සම්බන්ධය. එතකොට එක GBP එකක් සඳහා AUD 1.815 කියලා අපි විනිමය අනුපාතකය ගත්තා. ඒතර අපිට මේ වක්‍ර කතන දෙකේදී අපිට ගන්න පුළුවන් 1.25. ඒ කියන්නේ මුලින් පදනම් මුදල් වර්ගයේ එන කතනය බෙදනවා ප්‍රති මුදල් වර්ගයේ එන කතනය 0.69. එතකොට අපිට මේ උත්තරේ එනවා. මේක අපි ඒ ගණිතමය ක්‍රමය. ඒතර අපිට මතක තියාගන්න පුළුවන් වක්‍ර කතන දෙකක් දුන්නොත් ඒ වක්‍ර කතනයෙන් දෙකෙන් අපි හරස් කතනයක් ගන්නවනේ. ඒ හරස් කතනේ පදනම් මුදල් වර්ගය හරස් කතනේ පදනම් මුදල් වර්ගයේ එන මුදල් වර්ගය සම්බන්ධ විනිමය අනුපාතකය ප්‍රති මුදල් වර්ගය එන මුදල් වර්ගය සම්බන්ධ විනිමය අනුපාතකයෙන් බෙදනවා. එතකොට ඒ උත්තරේ ගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඒකට වඩා මේ පල්ලෙහායින් කරපු ක්‍රමේ වඩා හොඳයි කියලා හිතනවා. මොකද මම හොඳයි කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් තාර්කිකව මේ ගැටලුව විසඳුවාම ඔබට ආයි මේක අමතක වුණත් මේකෙන් වර්ධින්න තියෙන ඉඩකඩ දෙවෙනි ක්‍රමයෙන් වර්ධින්න තියෙන ඉඩකඩ අඩුයි. මේ පළවෙනි ක්‍රමේ අමතක වුණොත් වැරදීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක ලේසි මේව ලියලිය ගන්නවට වඩා මේක හොඳටම අපි ප්‍රගුණ කරලා තියෙනවා. වක්‍ර කතන දෙක ආශ්‍රයෙන් හරස් කතන. දැන් අපි කරා අවස්ථා තුනක්. ඍජු කතන වක්‍ර කතන සහ වක්‍ර කතන. ඉතින් ඊට වැඩි අවස්ථා එන්න විදියක් නැහැ නේ. ඍජු වක්‍ර සහ ඍජු වක්‍ර. මේ වගේ
direct indirect මේක කියන්නේ වක්‍ර කතනයේ අපි කියනවා indirect quotation ඍජු කතනයේ කියනවා direct quotation එතකොට direct indirect ඒ වගේ අපි අවස්ථා හතරකදී දීලා තියෙන විනිමය අනුපාතිකය තුලින් හරස් අනුපාතිකය සොයා ගැනීම තමයි අපි කරේ. විනිමය අනුපාතිකය තුලින් හරස් අනුපාතිකය සොයා ගැනීම තමයි මෙතනදී කරේ. අපි තව එක උදාහරණයක් මේකෙදි කරමුද? ඒ වගේම DC එකක් හැබැයි මේක පුළුවන් ගන්න හදාගන්න. यूरो अमेरिकन डॉलर 1.1426 AUD US डॉलर इंडोल दशम 89.56 හරි බලන්න කියන්නේ අපිට පුළුවන් මේක මේ විදිහට දෙන්න මේ විදිහට හදලා බලන්නකො AUD යූරෝ AUD එක AUD එකක් සඳහා යූරෝ කොච්චර ප්‍රමාණයක්ද AUD එකක් සඳහා යූරෝ කොච්චර ප්‍රමාණයක්ද අපි මේක දෙවිදිහටම කියන්න පුළුවන් යූරෝ AUD බලන්න කැමති එකක් ඉස්සරහ ලියන්න පුළුවන් Euro AUD හරි දැන් අපි AUD යූරෝ ගන්නවා නම් මම කිව්වා මේකේ පදනම් මුදල් වර්ගය වන මුදලෙහි විනිමය අනුපාතිකය අපි බෙදනවා ප්‍රති මුදල් වර්ගය වන මුදලෙහි විනිමය අනුපාතිකය ඊට පස්සේ අපි කියනවා අනිත් පැත්තට නම් පදනම් මුදල් වර්ගය වන මුදලේ විනිමය අනුපාතිකය බෙදනවා ප්‍රති මුදල් වර්ගය වන මුදලේ විනිමය අනුපාතිකය. මේ විදිහට තමයි මේකේ උත්තර දෙක ගන්නෙ. අපි ලබන සතියේ බලමු මේක අපි කොහොමද තාර්කිකව මේක අපිට පුළුවන් මේ උත්තර දෙකටම ළඟා වෙන්න කියලා. හරි? නිසා ඔයගොල්ලෝ බලන්න මේක ගාන හදලා මේක තාර්කිකව මේ උත්තර දෙකටම ළඟා වෙන්න පුළුවන්ද කියලා මේ විදිහට මේ ක්‍රමය නැතුව මේ ක්‍රමයට හදන්න පුළුවන් නමුත් මේ ක්‍රමය නැතුව අපි කිව්වේ අර 1 යූරෝ එකක් US ඩොලර් මෙච්චර නම් 1 AUD එකක් US ඩොලර් මෙච්චර නම් යූරෝ එකක් AUD කොච්චරද යූරෝ එකක් AUD කොච්චරද එහෙම නැත්නම් AUD එකක් යූරෝ කොච්චරද මේ වගේ ක්‍රමයක් අපිට අනුගමනය කරලා හදන්නත් පුළුවන් අපි ක්ලාස් එක දැන් ඉවර කරලා ලබන සතියේ මේකෙන් අපි වඩන් ගමු. අපි මේකේ ආහාර අනුපාත ඉදිරි ආහාර අනුපාත ගණනය කරන දේ කරනවා.
මේ මං IBS එකට ස්ටාෆ් එකට කියනවා නදීෂි යාත්‍රා මුල්ලනේ ඔයාට මේක දෙන්න කියලා ෂෙයා කරන්න කියලා මේ ටියුට් එක හරි හරි එහෙනම් සුබ සත්‍යාන්තයක්